සාදු 2021 වසරේ 10 වෙනි මාසේ 12 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි සද්ධර්මය පරම දුර්ලභයි ඒ වගේම පරම ගාම්භීරයි ඒ වගේ සද්ධර්මයක් තේරුම් ගන්න ලැබෙනවා නම් අහන්න ලැබෙනවා නම් අනුගමනය කරන්න ලැබෙනවා නම් ඒක අපි සංසාරේ කරන ලද ලොකු පිනක කුසලයක හේතුවක් වෙනතුනේ බොහෝම දුර්ලභ දෙයක් තමයි පිනතුනේ සද්ධර්මයට ශ්‍රද්ධාව ඇතිවීම. දැන් ගොඩාක් දෙනෙකුට ශ්‍රද්ධාව තියෙන්නේ මිල මුදල් වලට, ගේ දොර වලට, වතු පිටි ඉඩ කඩම් වලට, භෞතික දේවල් වලට. ධර්මයට ශ්‍රද්ධාව ඇති කරන්න ලේසි නෑ. ධර්මයේ ඉස්සරහා පංචස්කන්ධය ගෙනල්ලා තියන්න ලේසි. ධර්මයේ ඉස්සරහා හිත ගෙනල්ලා තියන්න අමාරුයි. ඉතින් අපිට වැදගත් වෙන්නේ පංචස්කන්ධ ගෙනල්ලා ධර්මයේ ඉස්සරහා තියාගෙන ඉන්න එක නෙමෙයි. හිත ධර්මයේ ඉස්සරහා තියෙන කෙනෙක්. ඒතකොට මේ ස්ථානයට පැමිණෙන්න පුළුවන්, නොපැමිණෙන්න පුළුවන්. ඒ අය අතර ඉන්න පුළුවන් ධර්මය ඉස්සරහා තමන්ගේ හිත තබාගෙන ඉන්න පිරිස. ඒ කියන්නේ පින්නතුනේ මේ සංසාර දුකෙන් තමන්ගේ හිත මුදවා ගන්නට ඕනේ කියන අදහස පහළ වීම. මේක තමන්ම හිතලා පහළ කරගන්න ඕන. තමන්ම හිතලා පහළ කරගන්න ඕන. සද්ධර්මයේ වෙනුවෙන් නිර්වාණය වෙනුවෙන් පූජා කරන ලද සිතක්. එහෙම නැතුව මුදල් හදල් වෙනුවෙන්, වතු පිටි ඉඩ කඩම් වෙනුවෙන්, නිලතාන්තාන්තර වෙනුවෙන්, මමත්වයේ වෙනුවෙන් පූජා කරගෙන ඉන්න ලෝකේ ධර්මයේ වෙනුවෙන් හිත පූජා කරනවා. අපි වචනේනොත් මතක් කළා හැමදාම මාගේ සිත කය වචනය යන තුන්දොර බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට පූජා කරමි. පූජා වේවා කියලා හිතුවට නමුත් පූජා කරලා නැහැ. කටින් කිව්වා විතරයි. තමන් ළඟ තියාගත්ත, තමා හැටියට පිළිගත්ත, තමන් ඒක අල්ලගත්ත. ඒ නිසා ඒ හිතෙන් ලෝභ, ද්වේෂ, මෝහ ඇති කරගන්නවා. ඒ තමා අල්ලගත්ත නිසානේ. දැන් මේක තුරුණුවන්ට පූජා කළා නම් ඊළඟට ඒකේ මෙහෙයවීම සිද්ධ වෙන්නේ තුරුණුවන් හරහානේ. තමන්ගේ සන්තකේ තියාගත්ත නිසා තමන් ඍසි පරිදි කැමැති පරිදි ලෝභ, ද්වේෂ, මෝහ කියන එක පහළ කරනවා. ඒ නිසා අර වචනයෙන් මතක් කළා වගේම ධර්මයට, බුද්ධ රත්නයට, සංඝ රත්නයට සිත පූජා කරනවා අපි. සිත පූජා කළාම මොකද වෙන්නේ? අන්න මම ආයනේ නැති වෙලා යනවා. මම ආයනේ කියන්නේ මම සන්තක දේවල්. මම සන්තක බවට පත් වුණාට පස්සේ ඒ හිතෙන් මම කැමති දේවල් කරනවා. මම කැමති දේවල් මොනවද? මම කැමති දේවල් කියලා කියන්නේ මමත්වය කැමති දේවල්. එතකොට මමත්වයේ කැමති දේවල් තමයි ලෝභ, ද්වේෂ, මෝහ. හරි කැමති. දැන් මිනිස්සු මේ ලෝකේ ද්වේෂයේ ආස්වාදයක් නැත්තම් ද්වේෂ කරන්නේ නෑනේ. ඉරිසියාවේ ආස්වාදයක් නැත්නම් ඉරිසියාව ආස්වාදනීයයි. දැන් මේ ලෝකෙ පින්නතුනේ ඊටාම අපවිත්‍රයි කියන දේවල් පවා රසවත් වෙන සත්තු ඉන්නවනේ. ආන්න ඒ වගේ තමයි ලෝකේ අපවිත්‍රයි කියන ඒ කෙලස් දාමයන් රසවත් වෙන සත්තු ඉන්නවා. මේ මනුෂ්‍ය සතා ඇතුළේම හැදෙන පින්නතුනේ. අපවිත්‍රයි කියන දේත් රසවත්. එහෙමනම් මේ ලෝභ, ද්වේෂ, මෝහ කියලා කියන්නේ ඊටාම අපවිත්‍ර දෙයක්.
ඒ වුණාට සත්වයාට ඒකේ ආස්වාදයක් තියෙනවා, රසයක් තියෙනවා. ඉතින් නිර්වාණ රසයේ විඳින්න යනවද? එහෙම නැත්නම් අපවිත්‍ර වූ ලෝභ, ද්වේෂ, මෝහ රස විඳින්න යනවද කියලා තමන්ම තමන්ගේ හිතෙන් අහලා බලන්න ඕන. ඉතින් නිර්වාණ රසය මුල් කරගත්ත කෙනෙක් නිර්වාණ රසය සොයා යන කෙනෙක් බවට පත් වෙන්න ඕන. අර ලෝභ, ද්වේෂ, මෝහ ඔස්සේ යන සිත ලබන ප්‍රතිඵලයක් නැත. විපතක්ම මිස සැපතක් නැත. ආදි වශයෙන් දකින්න ඕන. ඉතින් මේ ලෝභ, දේශ, මෝහ පස්සේ බොහෝම වේගෙන් දුවගෙන යන සත්වයා බුදුරජාණන් වහන්සේ දකින්නේ මිරිඟුව පස්සේ දුවගෙන යන සත්වයා හැටියට. කාන්තාරවල මිරිඟුව දැක්කහම මිරිඟුව පස්සේ දුවගෙන ගිහිල්ලා ඒ සත්තු පිපාසිතව මියදිලා වැටෙනවා පින්නතුනේ. අන්න ඒ වගේ තමයි මේ මනුෂ්‍ය සත්වයාත්. නිස්කාරණ දියුණුවක්, නිස්කාරණ ජයග්‍රහණයක්, නිස්කාරණ දේවල් පස්සේ හිත දුවවලා ඒ මිනිස්සු නිස්කාම භෝගීව සියල්ල අතහැර දමා රැස් කරගත්ත වතු පිටි ඉඩම් කඩම් ඒව රැස් කරන්න බොරු කිව්වා, වංචා වැඩ කරා, හොරකම් කළා, පොදු මහ ජනතාවගේ මුදල් මංකොල්ල කෑවා වෙන්න පුළුවන් කෙනෙක්. පරිසරය විනාශ කළා වෙන්න පුළුවන්. සබාධමයට හානි කළා වෙන්න පුළුවන්. ඒ සියලු දෙනාටම අවසානයේ ඇඳිවතවත් නැතුව මේ සංසාරයෙන් නික්ම යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ දේ දැක්කහම තරඟෙට මේ සමාජයේ බුරු කියන්නේ නැතුව, තරඟෙට මේ සමාජයේ ගමන් කරන්නේ නැතුව Taman වෙනම මගක් හොයා ගන්න ඕන. ඒ තමයි නිර්වාණ මාර්ගය. නිර්වාණ මාර්ගය කියන්නේ සංකල්පිත ස්වභාවයකට ලඝු කරන්නට හොඳ නැහැ. සංකල්පිත ස්වභාවයකට ලඝු කරන්න හොඳ නැහැ. ගොඩාක් දෙනෙක් මේකයි නිර්වාණ මාර්ගය කියලා හිතාගෙන ඉන්නවා, කවුරුත් යන්නේ නැහැ. යන්න පුළුවන් මාර්ගයක් වෙන්න ඕන නිර්වාණ මාර්ගය. යන්න බැරි මාර්ගයක් වෙන්න බෑනේ. යන්න පුළුවන් මාර්ගයක් වෙන්න ඕන. ඒ වගේම එන්න බලන්න ඒව බලව පච්චත්තම් වේදිතබ්බෝ මේ මොහොතේම ප්‍රත්‍යක්ෂ කොට විඳ දරා ගන්න පුළුවන් දෙයක්. ඒවයි පින්වත්නි ධර්මයේ ගුණ කියවද්දී අපි හැමදාම කියන්නේ මේක ලබන ආත්මෙට සංසාරෙදී ඊළඟට පාරමී පුරාගෙන ගිහිල්ලා එහෙම නෙමෙයි. මිනිස්සෙක් වුණා නම් ඒ හැම කෙනෙකුටම පාරමී පිරලා තියෙන්නේ. නිසා පාරමී පිරිච්ච ජීවිතයක් ඔබට තියෙන්නේ. එහෙමනම් නිවන් දකින්නයි තියෙන්නේ. නිවන් දකින්න එක පැත්තකින් කරන්න තියෙන්නේ ලෝකේ අල්ලගත් එක අතාරින්න ඕන. අල්ලගෙන ඉන්නවා නම් ගමනක් යන්න බෑ. නිවන ලබා ගන්න නම් පින්නතුනේ අපි දෑතින් බදාගෙන ඉන්න දේවල් ටික අතහරින්න වෙනවා. අපි දෑතින් දෙයක් බදාගෙන ඉද්දී ස්වාමීන් වහන්සේ ඔබේ අතට නිවන පත් කළත් ඔබට අල්ලගන්න විදියක් නැහැ. ඔබ මොකද කියන්නේ? මගේ දෑතෙම බඩු පිරීලා මං කොහොමද ඕක ගන්නෙ? මට ගන්න විදියක් නැහැ. එහෙම නේද කියන්න වෙන්නේ? එහෙමනම් තමන් ඉන්න ඕන හිස් දෑතින්. ඒ කියන්නේ හිස් මනසින් ඉන්න ඕන. මනස හිස් වෙන්න ඕන. හිතටනේ නිර්වාණ ධර්මය
පැමිණෙන්නේ. ඒවනම් මේ ලෝකයේ අතහැරපු අබිනික්කමනය කරපු හිතකට තමයි නිවන නිර්වාණය සපත් වෙන්නේ. හිතෙනොත් අපි අබිනික්කමනය කරන්න ඕන. සියල්ල අත්හරින්න ඕන හිතෙන්. ඒ කියන්නේ වෙනතුනේ සියල්ල අත්හරිනවා කියන්නේ සියල්ලත් එක්ක ගැටෙනවා කියන එකක් නෙමෙයි. සියල්ල පිළිකුල් කරනවා කියන එකක් නෙමෙයි. සියල්ල අනුමත කරනවා කියන එකක් නෙමෙයි. මධ්‍යස්තව ඒව භාවිතා කරනවා කියන එකක් නෙමෙයි අතහැරීම කියලා කියන්නේ. යමක් අතහැරිය නම් ඒ පිළිබඳව ඔබට වේදනාවක් නැති වෙන්න ඕන. අන්න එහෙමයි ඔබ අතහැරියා කියලා අඳුනගන්නේ. යමක් පිළිබඳව ඔබට වේදනාවක් තිබෙනවා නම් ඒ කියන්නේ ඔබ අතහැරලා නැහැ. මා හැමදාම උදාහරණයක් වශයෙන් ගන්නේ ඔබ සතුව තිබිච්ච වාහනයක් ඔබ වික්කා. එහෙම නැත්නම් ඉඩමක් ඔබ වික්කා. දැන් ඒක අරගෙන ගිහිල්ලා වරුදු කීපයක් වෙනවා. ඒ විකුණපු වාහනේ පිළිබඳව සංඥාවක් පමණයි නොවේද ඔබට තියෙන්නේ. ඔබට වේදනාවක් තියනවාද? ඔබ ඒක හරි මුදලට දුන්නා නම් වටිනාකමට දුන්නා නම් ඒ ගැන පසුතැවීමකුත් නැහැ වේදනාවකුත් නැහැ. ඒ වාහනේට මොනවා වෙනවද කියලා ඔබ හොයන්නෙත් නැහැ. අන්න අතහැරීම පින්නතුනේ. අන්න අතහැරීම. එතන ආදීනවේ හැටියට අපි මුදල් ටිකක් ගත්තා. ඒක නිසානේ අතහැරින්නේ. නැත්තම් අතහරින්නේ නැහැ නේද? ඒකට වටිනාකම හැටියට මුදල් ටිකක් හම්බ වුණා. අන්න ඊළඟට තමයි මුදල් ටික දිහා බලනවා. අර වාහනේ ගැන නම් බලන්නේ නැහැ. අර ඉඩම ගැන නම් බලන්නේ නැහැ. දැන් ඒ ඉඩම පිළිබඳව රූපයක් විතරයි. ඒ ඉඩමට ඇතුල් වෙන්න හිතන්නේත් නැහැ. ඒකේ ගෙඩිකොළ කඩන්න බලන්නෙත් නැහැ. ඒකේ අයිතිවාසිකම් කියන්නෙත් නැහැ. මොකවත් නැහැ. බලන්න පිළිතුරු මොන තරම් අතහැරීමක්ද? මොන තරම් අතහැරීමක්ද? තා වටිනා කියන අතහැරීමක් එතන තියෙනවා. එතන වේදනාව එන්නේ නැහැ. මතක් වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. මතක් වුණත් නිකන් මතකයක් විතරයි. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් ඇති කරගෙන වැඩකුත් නැහැ කියලා Taman දන්නවා. දැන් Tamanට අයිතියක් ඒ ගැන නැති නිසා. ඔන්න එක උදාහරණයක් වෙන තුනේ අතහැරීම පිළිබඳව. නමුත් ඒක සම්පූර්ණ නිර්වාණය අතහැරීමම කියලා කියන්න බෑ. යම් කිසි උදාහරණයක් දෙන්න පුළුවන්. අතහැරුණු අවස්ථාවල්. ඊළඟට තවත් උදාහරණයක් වශයෙන් පින්නතුන්ව මතක් කරන්න කැමතියි. අපිට තියෙනවා තද නිද්‍රාව. දැන් ඊයේ රාත්‍රියේ හැමෝම පැය කීපයක් හෝ තද නිද්‍රාවකටපත් වුණා. අපි ඒ තද නිද්‍රාවටපත් වෙච්ච කාලය ගමු. අවදිය නැති අවස්ථාව පමණක් ගමුකෝ. මම හිතනවා මිනිස්සෙක්ගේ සුන්දරම කාලය ගෙවි ගියේ පැය කීපේ කියලා. දැන් බලන්න ආරෝපිත පුජ්‍යලයක් නැහැ. වයසක් නැහැ. ඒ නිසා තමයි වයසයි කියලා තරුණයි කියලා ඇති වෙන මාන්නයක් ඇති වුන්නේ. හොඳට ඒ තද නිද්‍රා කාලය මතක් කරගන්න. Tamanට නිලදල තානාන්තර මතක් වුන්නේ. ඒ තද නිද්‍රාවේ සිටපු කාලය තුලදී Tamanට ලාභ පිළිබඳව ශෝකමාන හටගත්තේ නෑ. ඒ තද නිද්‍රාව කාලයේදී Taman දුප්පතෙක්ද පෝසතෙක්ද කියලා ගණන් හැදුවේ නෑ. උගතෙක්ද නූගතෙක්ද කියලා ගණන් හැදුවේ නෑ. බොහොම ලස්සන, බොහොම සොඳුරු, බොහොම වටිනා කාලයක් අනගත කළා. එහෙමනම් අතහැරීමේ ලක්ෂණයක් හැටියට මතක් කරනකොට මෙන්න මේ
තද නිද්‍රාවේ කාලයත් අපිට මතක් කරන්න පුළුවන් ලොකු අතහැරීමක් තිබුණා නේද කියලා. බලන්නේ නින්දෙදි මොන තරම් අතහැරීමක් තිබුණාද කියලා මේ නින්ද ගැන පරීක්ෂාවක් කරලා බලන්න. ඒ පරීක්ෂාව අපි සිද්ධ කරන්න ඕන අවදියෙන් ඉඳගෙන නෙමෙයි. තද නින්දට ගිහිල්ලයි අපි පරීක්ෂා කරන්න ඕන ඒක. ඒක හරි අමාරු වැඩක් නෑ. දැන් තද නින්දට ගිහිල්ලා කොහොමද නින්ද ගැන පරීක්ෂා කරන්නේ? අන්න ඒක තමයි ප්‍රත්‍යක්ෂතාවය කියන්නේ. ප්‍රත්‍යක්ෂතාවයේ තුල සිටගෙන ප්‍රත්‍යක්ෂතා කරන්න. ඔය අවදියෙන් ඉඳගෙන තද නින්ද ගැන මොනවා කිව්වත් ඒ මොහොතේදී ඒ කියන තැනත්තා ඒ තද නින්ද අත්විඳින්නේ නැහැ. අපිට වැදගත් වන්නේ තද නින්ද අත්දකිමින් තද නින්ද ගැන පවතින ඒ තත්වය සුවය Taman ලබන්න ඕනේ. රහතන් වහන්සේලාගේ සැපත සැනසෙල්ල හරියට පින්නතුනේ ඔබලාට තද නින්දේදී ලැබෙන සැපය හා සමානයි කියලා කිව්වොත් නෙවැරදි. ලෞකික වශයෙන් වචන වලින් ගෙනහැර දැක්විය හැකි උදාහරණයක් වශයෙන් නිවනට උපමා උදාහරණ නැණි පින්නතුනේ. නමුත් යම්කිසි සමානතාවයක් ඡායාවක් අපිට ඇති කරගන්න පුළුවන් ඒ ධර්ම කාරණා ඔස්සේ. ඒ අතහැරීමේ අපූර්වත්වය බලන්න අපි ඉගෙනගත්ත අතහැරීමක් වගේද මේ නින්දේදී අතහැරීම. නින්දේදී අතහැරීම අර අපි සාමාන්‍ය ජීවිතයේදී අත්හරින්න කියලා ඉගෙන ගත්ත දෙයක් වගේද? දැන් බලන්න හරි හොඳයි කියන්නේ මේ නින්දේදී හරි හොඳයි කියලා අපි ගොඩක් වෙලාවට කියන්නේ මිනිස්සු මෙයා හරි හොඳයි නිදාගත්තාම කියලා කියන්නේ. ඉතින් ඒ වගේ ඔන්න බලන්න පින්නතුනේ නින්දේදී අනුන්ගේ ඇදමුද හොයන්නේ. බලන්න මොන තරම් හොඳ ශික්ෂාවක්ද කියලා. ඒ වගේම නින්දෙදි කේලම් කියන්නේ වහසි බස් කතා කරන්නේ ඉරිසියා කරන්නේ තද නින්දෙදි ආගමකුත් නැහැ. තද නින්දෙදි ආගමක් නැහැ. තද නින්දෙදි සංස්කෘතියක් නැහැ. සංස්කෘතිය ඉතින් හොයාගන්න වෙන්නේ වෙන කෙනෙක් කාමරේට આવුත් තමයි. නැත්තම් තමන්ගේ සංස්කෘතිය තමන් දන්නෙත් නැහැ. තද නින්දේදී සංස්කෘතියකුත් නැහැ. තද නින්දේදී කිසිවෙක් නැහැ. අවදි වෙච්ච ගමන් මෙන්න හැමින් කෙනා පටලවා ගන්න බලනවා. මේන් කෙනා පටලවා ගන්නවා. උදේට වඩා පින්නතුනි හවස් වෙනකොට කෙනා ලොකු වෙලා. ඒකනේ කියන්නේ උදේට හරි ප්‍රබෝධමත් බවක් හොඳ ස්වභාවයක් මිනිස්යාගේ හිතේ යම් ප්‍රමාණයකට තියෙනවා. හවස් වෙන්න දත් මිටි කම. ඇයි පීඩාව වැඩි, වෙහෙස වැඩි. දවස පුරා මමත්වයේ ඇදගෙන දිව්වා. මමත්වයේ වෙනුවෙන් වැඩ කළා. පැහැදිලිද? බලන්න පරීක්ෂා කරලා බලන්න. උදේ නැගිට්ට ගමන් තියෙන සෞම්‍යත්වය
මොකද වෙන්නේ කියලා හවස 5 වෙනකොට 7-8 වෙනකොට උතුම් ධර්මයකින් මනස සුවපත් කරපු කෙනෙකුට නම් උදේ නැගිටටත් වඩා හවස වෙනකොට මනස සුවපත් වෙලා තියෙවි. නමුත් මේ මමත්වයේ කරත්තයක් වගේ ඇදගෙන යන සත්වයාට මොකද වෙන්නේ? ඒ සුවපත් බව ලැබෙන්නේ නැහැ පින්නතුනේ. ඒ සුවපත් බව ලැබෙන්නේ නැහැ. මනස බර වෙනවා, හිර වෙනවා. සමහර අයට තමන්ගේ මමත්වයේ කළු ගල් ගෙඩියක් වගේ පේනවා, තමන්ගේ පපුව මැද තියෙනවා. හදවත ඇතුලේ තියෙන බර ගල් ගෙඩියක් වගේ දැනෙනවා. සමහර අයට ශරීරයම ගල් ගෙඩියක් වගේ බරයි. ඒ තමයි පින්නතුනේ දිට්ඨිය. දිට්ඨි බලය. මේ ශරීරය ආශ්‍රිත කරගෙන ශරීරයට ආරූඪ වෙලා ඉන්නේ සක්කාය දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨියේ පින්නතුනේ ගතියක් තියෙනවා. අපි අර කීමට කියන්නේ ගතියට අනුව චුතිය, චුතියට අනුව ප්‍රතිසන්දිය. ඕනම කෙනෙක් දිහා බැලුවම මට පේනවා එයාගේ ගතිය. මනුස්ස ගති තියෙන අය ඉන්නවා. අනේ හරි දුර්ලභයි. යක්ෂ ගති තියෙන අය දකිනවා. පෙරේත කුම්භාණ්ඩ ගති තියෙන අය දකිනවා. තිරිසන් ගති තියෙන අය දකිනවා. කලාතුරකින් දේව ගති තියෙන අය දකිනවා. කලාතුරකින් බ්‍රහ්ම ගති තියෙන අය උතුම් මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන බ්‍රහ්ම ගති වැනි උතුම් ගති තියෙන අය බුදුහාමුදුරු බ්‍රාහ්මණ කියලා පාවිච්චි කරේ රහතන් වහන්සේලාට, ආර්ය ශ්‍රාවකයාට උත්තරීතරත්වය. එහෙම ගති තියෙන අය ඉන්නවා. එහෙමනම් අපිට වැදගත් වෙන්නේ මේ නිවන් මගට පිළිපන්න ගති තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ගති තියෙන්න ඕන. සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ ගති තියෙන්න ඕන. ආනන්ද නන්ද රාහුල ආදී උතුමන් ළඟ තිබුණු මහා කරුණා ගුණ ගති තියෙන්න ඕන. බුද්ධං සරණං ගච්ඡාමි, බුදුහාමුදුරු සරණ ගියපු බුදු ගතිය තියෙන්න ඕන, බුදු ගුණය තියෙන්න ඕන. ධම්මං සරණං ගච්ඡාමි, ධර්මයෙන් කියවන ආකාරයට සකසන ලද සිතක් තියෙන්න ඕන. සංඝං සරණං ගච්ඡාමි, ආර්ය මහා සංඝ රත්නය සිත සකසූ පිළිවෙලට හිත හදා ගන්න ඕන. තමන් හදාගන්න හිත තමන් අරගෙන යනවා. තමන් හිත මොනවා හරි හේතුවක් දක්වලා පන්සලේ හාමුදුරුවෝ එහෙමයි, පල්ලියේ ෆාදර් මෙහෙමයි, අපි මෙහෙම වුණාම මොකෝ? ඔය අඩි ගහන මිනිස්සු කියන්නේ එහෙමනේ. වටේම ඉන්න පල්ලි වලටයි පන්සල් වලටයි කෝවිල් වලටයි බැනලා අපි බිව්වම මොකෝ, අපි කෑවම මොකෝ කියලා අරක සාක්ෂියක් කරගෙන තමනුත් එහෙම කරනවා. එතකොට සමහර අයගේ තමන්ගේ කුණු ටික සාධාරණීකරණය කරගන්නවා අර වටේ ඉන්න අයගේ කුණු පෙන්නලා. එහෙම නේද? දැන් කුණු දේශපාලඥයෙක් කරන්නේ මොකද්ද? අනිත් එක්කෙනා මට වඩා හොරකම් කළා කියලා තමන්ගේ හොරකම හැල්ලු කරගන්නවා. මගේ හොරකම එච්චර එකක් නෙමෙයි. අරගොල්ලෝ බැංකු පිටින් මංගොල්ල කෑවා. අපි චුට්ටයි කෑවේ. අරය සම්පූර්ණ මුදල ගසා කෑවා. අපි 110යි ගසා කෑවේ. තේරුණා නේද? 110ක් ගසා කෑම ලියාපදිංචි දේශපාලනේ.
120ක් කෑවොත් තමයි අසාධාරණ කියලා සැලකන්නේ දේශපාලනය ඇතුලේ. 10%ක් කෑම ලියාපදිංචි අනිවාර්යෙන් කන්න ඕන. ඒ කියන්නේ 10 දිනකගේ අතට ගියොත් රුපියල් 100ක් අදාළ මිනිස්සෙගේ අතට හම් වෙන්නේ 0යි. ඒ 10 ගානේ 10 පාරක් බෙදුවහම 10 ඉවරයි. ඒ ලියාපදිංචි ගාස්තුව ඒක. 5 දෙනෙක්ගේ අතට ගිහිල්ලා නම් ජනතාවගේ අතට ගියේ 100ක් ගියොත් 50ක් අතට හම්බ වෙනවා. එහෙමනම් පින්නතුනේ ඒ පෙරේත ගති, යක්ෂ ගති, තිරිසන් ගති ඇති කරලා නිර්වාණ ගති උපදවා ගත්ත හිතක් ඇති කරගන්න අපි උත්සාහ කරගන්න ඕන. මම හැදෙන්න නෙමෙයි බලන්න ඕන. මමත්වය දුරු කිරීමෙන් හිත හදන්න බලන්න ඕන. මම හදන්න ගියොත් පින්නතුනේ එයා හැදෙන්නේ ලෝභ ද්වේෂ මෝහ මතින්. මොකද මමත්වයට ඇවිදින්න තේරෙන්නේ නැහැ ලෝභ ද්වේෂ මෝහ කියන කාරණා අයින් කළා. තේරුණාද? මමත්වයට ඇවිදින්න තේරෙන්නේ නැහැ පින්නතුනේ ලෝභ ද්වේෂ මෝහ කියන කාරණා අයින් කරලා ඇවිදින්න තේරෙන්නේ නැහැ මමත්වයට. මමත්වයට ඇවිදින්න පසුබිම තියෙන්න ඕනමයි ලෝභ ද්වේෂ මෝහ. ලෝකේ අල්ලගන්න බැරි නැතුව ඇවිදින්න බෑනේ. දැන් අපේ කකුල් දෙක උදාහරණයට ගමු පින්නතුනේ. මේ කකුල් දෙකට පුළුවන් පොලොවක් නැතුව ඇවිදින්න. පොලොවක් නැතුව ඇවිදින්න බෑ. අඩිය ගහන්න පොලොවක් ඝන පොලොවක් තියෙන්න ඕන. ඒ වගේ පින්නතුනේ මමත්වයට ලෝභ ද්වේෂ ලෝභ ද්වේෂ කියන එකට මෝහය ඉතින් එකතු කරන්න ඕනේ. මෝහය නිසා තමයි ලෝභ ද්වේෂ මෝහ දෙකේ පැටලෙන්නේ. එහෙනම් මේ ලෝභ ද්වේෂ කියන මේ දෙකේ අඩිය ගහලා තමයි මමත්වය ඇවිදින්නේ. හොඳට බලන්න ලෝභයට වැටුනොත්, ද්වේෂයට වැටුනොත්, මෝහයට වැටුනොත් ඒ කියන්නේ පින්නතුනේ මමත්වයේ අඩිය ගහලා ඇවිදින්නේ. මමත්වයට අඩිය ගහන්න එපා. දැන් පින්නතුනේ බලන්න මේ මොහොතේ ධර්මය අහන්නෙත් ලෝභ ද්වේෂ මෝහ වලින්. කාටවත් ධර්මය අහන්නත් බෑ ලෝභ ද්වේෂ මෝහ නැත්තම්. බණ කියන්නෙත් ලෝභ ද්වේෂ මෝහ වලින්. බණ කියන්නත් බෑ ලෝභ ද්වේෂ මෝහ නැත්තම්. සැබෑ මුනිවරයා බණ කියන්නෙත් නෑ බණ අහන්නෙත් නෑ. ඒ කියන්නේ කෙලවරටම ගියපු යථාර්ථවාදී මුනිවරයා බණ කියන්නෙත් නෑ බණ අහන්නෙත් නෑ. අන්න එතෙන්ට එන්න ඕන. මේ ධර්මයේ දේශනා කරන්නේ අන්න එතෙන්ට එන්න පින්වත්නි. බණ කියන්නෙත් නැති බණ අහන්නෙත් නැති. මම බණ කියන කෙනෙක් නෙමෙයි. මම බණ දන්නෙත් නැහැ මම බණ කියන්නෙත් නැහැ. බණ කියන අය වෙනම ඉන්න ඕන තරම්. මම බණ කියන්නේ. බණ අහන්නෙත් නැහැ. බණ අහන්නෙත් නැහැ බණ කියන්නෙත් නැහැ. ඇයි බණ අහන්නෙත් නැත්තේ බණ කියන්නෙත් නැත්තේ? බණ කියන්න කටක් ඕන බණ අහන්න කනක් ඕන. කටක් කනක් තිබුණොත් කවුද එතන ඉන්නේ? අන්න පුජ්‍යලයක් ඉන්නවා. කටක් කනක් තියනවා නම් එතන පුජ්‍යලයක් ඉන්නවා. කටක් කනක් නැත්තම් එතන පුජ්‍යලයක් නැහැ.
ඒ නිසා ඇසක් කනක් කටක් නාසයක් ශරීරයක් මනසක් නැති මිනිසෙක් වන්න නැති මිනිසෙක් වෙන්න. ඇස කන නාසය දිව ශරීරය නැති මිනිසෙක් වන්න. එහෙම නැත්නම් කියතොත් ඇසක් කනක් කටක් නාසයක් දිවක් ශරීරයක් මනසක් නැති මිනිසෙක් වෙන්න. උත්සාහ කරලා බලන්න. මේ බුදු වදනේ ගැඹුරුම හරියක් මතක් කළේ ඒක නිසා තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හෙමින් තේරුම් ගන්න මහන්සි වෙන සාමාන්‍යයෙන් එක දිගට 3 මාසයක් කල්පනා කරොත් ඕකේ ගැඹුර ඔබට තේරෙයි. ලොකු දිග ගමනක කතන්දරයක් තමයි ඔය මතක් කරේ. මම මවලා කියන කතා නෙමෙයි බුදුහාමුදුරුවෝ හරහා මම ඉගෙනගත්ත දේ. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ මා ප්‍රත්‍යක්ෂ කරගත්ත නිසා මට අනුකූල ආකාරයකින් උදාහරණයකින් උපමාවකින් මම පින්නතුන්ට මේක කියලා දෙනවා. පැහැදිලි කරනවා. ඒ පින්නතුන් ඥානවන්ත නම් තමන්ගේ ජීවිතේට තමන් ආලෝකයක් වෙන්න කැමති නම් ඒවා අවබෝධ කරගන්න. ඔබට එකපාරක් බලපු ගමන් පේන දෙයක් නම් නෙමෙයි. මොකද හේතුව ගැඹුරු දෙයක්. එහෙම එකපාරක් බලපු ගමන් ඔබට තේරුම් ගන්න බෑ. දහස් වතාවක් එක දිහා බලන්න ඕන. සංකීර්ණම ගාන මේ ලෝකේ හදන්න තමන් පෑනක් අතට ගත්ත කියලා හිතන්න. මේ ධර්මයේ ගණන හදන්න එනවා කියලා කියන්නේ පින්නතුනේ මේ ලෝකේ තියෙන බරපතලම සංකීර්ණම ගාන. හදන්න ලෑස්ති වෙනවා කියලා හිතන්න. දැන් මේ ලෝකේ තියෙනවනේ ලෝකෙට විවෘත කරලා ඉතිරි යම් යම් ගණිත ගැටළු ලෝකෙට දීලා තියෙනවා. ඕන කෙනෙකුට හදලා ඒකට තෑගි දෙන්නත් පුළුවන්, මුදල් දෙන්නත් පුළුවන්. ඒ වගේ මේ ලෝකේ තියෙන අතිශයින්ම සංකීර්ණම ගාන තමයි මේ නිර්වාණය කියන ගාන හදාගන්න එක. ලෝකේ තියෙන සංකීර්ණම දේ. ඉතිරි නැතිව බෙදෙන එක. ඉතිරි නැතිව අතහරින එක ලේසි නෑ. බෞද්ධය අතහරින්නේ ඉතුරු ඇතුව. අනිත් අය අතහරින්නේ ඉතුරු ඇතුව. ඒකනේ පුණ්‍යාභි සංඛාරා අපුණ්‍යාභි සංඛාරා කියලා සංඛාර දෙකක් පුණ්‍ය අපුණ්‍ය වශයෙන් නම් කළේ. ඉතිරි ඇතුව අතහරිනෝ. දැන් මේක කිව්වයි කියලා යුතුයකම් වත්පිළිවෙත් අතහරින්න එපා. එහෙම කරොත් ඔබ මෝඩයි. දම්පින්කම් ඒව අතහරින්න එපා. මේ පරමාර්ථ දර්ශනයක් මේ කියලා දෙන්නේ. යුතුයකම් වගකීම් කළ හැකි දේවල් කරන්න. පන්සලට දාන දෙන්න මේ පව්පින් ඕනේ. අම්මා තාත්තට සලකන්න පව්පින් ඕනේ. වැඩිහිටියන්ට දන් දෙන්න පව්පින් ඕනේ. අපි ඒක මානව දයාවෙන් කරන්න ඕන. බුදුවරු මහරහතුන් වහන්සේලා කරපු දේවල්. ඒ නිසා වරදවා තේරුම් ගන්න එපා. පුණ්‍යාභි සංඛාරා පුණ්‍යාභි සංඛාරා සංඛාරා පරමා දුක්ඛ. සංඥාවක් උපදව ගන්නව නම් පින්නතුනේ තමන් අර තද නින්දේ ස්වභාවයට සමානව අතහැරීමක් ඇති කරලා නැහනේ. නිර්වාණය පිළිබඳව ඔබට දල අදහසක් නැත්නම් ඔබට පුළුවන් මේ තද නින්දෙදි තිබෙන්නා වූ මනස මම ඇති කරගන්න ඕන කියලා මහන්සි වෙන්න. ඒක හොඳ නැද්ද පින්නතුනේ? ඉස්සෙල්ලා තද නින්ද කියන්නේ කුමක්ද කියලා හොඳට පරීක්ෂා කරලා කල්පනා කරලා සිහි උපදවාගෙන බලන්න. එහි තියෙන අපූර්වත්වය. අන්න ඒ ස්වභාවයට අනුකූල අනුගතව
එවැනි හිතක් මට අවදිවත් තිබෙන්න ඕන කියලා කල්පනා කරා. නිර්වාණ ධර්මයේ සිත පිහිටනවා මිසක් පිහිටවන්න බෑ. ඒක අවබෝධ කරගත්තට පස්සේ තමයි ඒ කොටස අවශ්‍ය කරන්නේ. ඉන් මෙහා නිර්වාණයේ ධර්මයේ හිත පිහිටවන්න ඔබ උත්සාහ කරන්න. ඔබට අවබෝධ වෙයි. නිර්වාණ ධර්මයේ සිත පිහිටවන්න බෑ පිහිටනවා. ඒක ඉබේට සිද්ධ වෙනවා. එතකන් හැබැයි ඔබ පිහිටවන්න උත්සාහ කළාට කමක් නැහැ. නැත්නම් අගදි කරන්න ඕන දේවල් මුලදි කළොත් එහෙම එයාට හානියක් සිද්ධ වෙනවා. කන්දෙන් පල්ලෙහාට බහින කෙනා කරන දේ කන්ද නගින කෙනා කරන්න හොඳ නැහැ. පැහැදිලිද? කන්දෙන් පල්ලෙහාට බහින කෙනා තමන්ගේ එන්ජිම සැහැල්ලු කරනවා, ඇක්සලරේටර් එක අතෑරලා බ්‍රේක් එකට එනවා. හැබැයි ওই පණිවිඩේ කන්ද නගින කෙනාට ඇහිලා එයත් කල්පනා කරන්නේ නැතුව තමන් ඉන්නේ කොතනද කියලා තමනුත් ප්‍රේස් කරන එක අතෑරලා බ්‍රේක් එකට ආවොත් මොකද වෙන්නේ? එතකොට එයා කන්ද නගින්නේ නැති වෙනවා, ගමන නතර වෙනවා. අන්න ඒ වගේ පිළිතුරු ධර්මයේ වටහා ගත්තොත් තමන් හරියට ඉන්න තැන තේරුම් ගන්න නැතුව වරදවා ගන්නවා කියන්නේ අන්න ඒක. වරදවා ගන්නවා කියන්නේ අන්න ඒක. ගොඩාක් දෙනෙක් ධර්මයේ වරදවා අරගෙන තියෙනවා. ස්වාමීන් වහන්සේලා ගිහියෝ මේ හැම දිනාම මේ නිර්වාණ ධර්මය මාර්ගය වරදවාගෙන ඉන්නෝ. ඒ අයට අවබෝධය නැති අය සියලු දෙනාම වරදවා ගත්ත අය. මොනවා හරි වරදවා ගැනීමක්. ඒ ඇත්තෝ නිග්‍රහ කරන්න හොඳ නැහැ, නිඳා කරන්න හොඳ නැහැ. නිග්‍රහ කළත් කරන්න වෙන්නේ කරුණාවෙන්. සියලු සත්වයෝම මේ භව දුකෙන් කවදක හරි නිදහස් වෙන්න ඕන පින්වත්නි. භවයක් කියලා එකක් කොහොමත් නැහැ පින්නතුනේ, හදාගත් එකක් තියෙන්නේ. දැන් ගයක් කියලා එකක් නැහැනේ. දැන් මේ ඉස්සරහා ඉඩමේ හිස් ඉඩමක් නේ. දැන් ඔකේ ගයක් නැහැ. දැන් ඔය හිස් ඉඩමේ අපි ගයක් හදනවා. හැදුවාම ඒක ගයක් වෙනවා. තම් පන්සලක් වෙනවා. මාලිගාවක් මොකක් හරි එකක් වෙන්නේ එහෙමයි. නැති දෙයක් හැදුවේ. දැන් රටවල් හැදිලා තිබ්බද? නෑ, රටවල් හදාගත්තා. පුජ්‍යලයක් හැදිලා හිටියද? අනේ නෑ, අම්මා තාත්තාගේ සහයෝගයෙන් ගන්ධබ්භයාගේ පැමිණීමෙන් ඕම කුඩා කලලයක් පුජ්‍යල ශරීරයක් හැටියට හැදුනා. ඊට පස්සේ ඉපදුනා. ඉපදුනාට පස්සේ දැන් ඉතින් මේ කණුවක් වගේ තියෙනවා. මේ කණුවේ ළඟපාතම ඉන්න කට්ටිය අම්මා තාත්තට තියෙන ආගම අල්ලලා බැඳලා දානවා මේ පොඩි එකාව. සමහර අයගේ ආගම් වලින් ශරීරාංග පවා වෙනස් කරනවා. සමහර ආගම් වලින් කන් විදිනවා. සමහර ආගම් වලින් ඩොට් තියනවා. සමහර ආගම් වලින් අලු තියනවා. සමහර ආගම් වල කොණ්ඩේ බානවා. සමහර ආගම් වල කොණ්ඩේ පොඩ්ඩක් ඉතුරු කරනවා. සමහර ආගම් වල කොණ්ඩේ වවනවා. සමහර ආගම් වල තොප්පි දානවා. සමහර ආගම් වල තොප්පි නැතුව ඉන්නවා. සමහර අය ගෞරවයට තොප්පිය දානවා. සමහර කට්ටිය ගෞරවයට තොප්පි පන්නනවා. සමහර අය ගෞරවයට කළු අඳිනවා. සමහර අය අගෞරවයට කළු අඳිනවා. සමහර උදවිය ගෞරවයට සුදු අඳිනවා. සමහර උදවිය අගෞරවයට සුදු අඳිනවා. අගෞරවයට සුදු අඳිනවා. ඉතින් මේ නොයෙකුත් හදාගත්ත දේවල් වල අල්ලලා බැඳලා දාලායි තියෙන්නේ. දැන් මම නම් හිස බාන්නේ ආගමෙන් කියපු නිසාම නෙමෙයි.
අපි පැවිද්ද හැටියට කරන්න උමනා වුණත් මම නම් හිස බාන්නේ හිසට සැහැල්ලුවක් ඇති වෙන නිසා. දැන් හිස බාන අයට ඔය මොකක්වත් ඔය හිසේ කෙස් වල හරේ මෙහි ඇති වෙන රෝග මුකුත් නැහනේ. අර ඉස්සොරි මේ ඉස්සොරි අර උකුණු මේ උකුණු ඉන්නවා කියලා නෑ. මොකක්වත් නෑ. ඔට්ටුවක් තියලා හොයන්න පුළුවන් එක උකුණෙක් නෑනේ හාමුදුරන්ගේ ඔළුවේ. එක උකුණෙක්වත් නෑ. ඉතින් අර ඒ වගේ අන්නම් පහසු නිසා වෙනතුනේ අපි එහෙම ගෝත්‍රිකවාදීයකට නෙමෙයි. ඉතින් අපි සංස්කෘතියෙන් භෞතිකවාදීව කුමන හරි ගෝත්‍රික අංගයක් ගන්න පුළුවන්. නමුත් ඔබේ හිතට ගෝත්‍රයක් දෙන්න එපා. අඩුම තරමේ මම ස්ත්‍රී පුරුෂ කියලාවත් ගෝත්‍රයක් දෙන්න එපා. එතනින් තමයි බෙදෙන්නේ ඉස්සෙල්ලම. අපි ස්ත්‍රී අපි පුරුෂයෝ කියලා. ඕක බෙදාගත්තොත් ඕකත් ප්‍රශ්නයක්. රහත් මෙහෙණින්ලගේ වචනවල අපිට දකින්න තියෙනවා ඒගොල්ලන්ට ස්ත්‍රී පුරුෂ ගෝත්‍රවාදීත්වයේ තිබිලා නැහැ. ඉත්ති භාවෝ කිං කෛරා ස්ත්‍රී භාවයේ කුමක් කරන්නද කියලා තමයි අහලා තියෙන්නේ. එහෙම හිතන්න යන්නත් එපා. පුරුෂ විරෝධී වෙන්නත් එපා. පුරුෂ සමාන වෙන්න යන්නත් එපා. පිරිමි වගේ වෙන්න යන්නත් එපා. ගෑනු වගේ වෙන්න යන්නත් එපා. ගැහණු පිරිමි වෙන්නත් එපා. පැහැදිලිද? ගැහණු පිරිමි වෙන්න යන්න එපා. කිසිවෙක් නොවෙන්න. කිසිවෙක් නොවෙන්න. මට මතක් වෙනවා අචංචා හාමුදුරන්ගේ ලස්සන කියවන මේ ලෝකේ හැම කෙනෙක්ම ඇවිල්ලා කියනවලු මම මේ වගේ කෙනෙක් වෙමි කියලා. මට තාමත් ඇහුන්නේ නැහැලු මම උත්සාහ කරන්නේ කිසිවෙක් නොවෙමි කියලා. එහෙනම් මහාන වෙන්න ඕන ධර්මයට එන්න ඕන කුමක් සඳහාද? මම මේ වගේ කෙනෙක් වෙමි වෙන්න නෙමෙයි මම මේ වගේ කෙනෙක් නොවෙමි කියන අදහසින් තමයි මහාන වෙන්න ඕන. ඔන්න ඕකට තමයි සබ්බ දුක්ඛ නිස්සරණ කියලා කියන්නේ. ඒතකොට භාවනා මාර්ගයකට එන්න ඕන ජීවිතය අවබෝධයෙන් මහාන වෙන්න ඕන. දැන් ඔය පොඩි හාමුදුරුවෝ මහාන වෙන්නේ නිවන් දකින්න නෙමෙයිනේ. පොඩි හාමුදුරුවෝ මහාන වෙන්නේ ගොඩාක් අය ඉතින් මහාන කරන ගොඩාක් කලාට එන කලාතුරකින් තමයි මහානකමට ආසාවෙන් පොඩි හාමුදුරු කෙනෙක් මහාන වෙන්නේ. එහෙම නැත්නම් අපලගේ වෙන්න මහාන කරනවා. එහෙම නැත්නම් වැඩි නිසා මහාන කරනවා. නැත්නම් පන්සලේ හාමුදුරු ඉල්ලපු නිසා මහාන කරනවා. පොඩි එකා අකමැත්තෙන් හරි ඇවිල්ලා සමහරලාට මහාන වෙනවත් වෙන්න පුළුවන්. එහෙම නෙමෙයි අපිට අවශ්‍ය කරනවා හොඳ අවබෝධයෙන් ජීවිත අවබෝධයෙන් සිද්ධාර්ථයන් වගේ අවුරුදු 20 29 30 35 ඇතුළත මේ අබිනික්‍රමණය කරන කට්ටිය අවශ්‍ය කරන අවබෝධයෙන් කලිසම සූට් එක පිළිබඳව හොඳ අවබෝධයෙන් මේ භෞතිකවාදී මිනිස්සුන්ගේ තියෙන මිල මුදල් මාන්න උද්දච්ච අවිද්‍යාවන් පිළිබඳව හොඳ අවබෝධයෙන් මේ සමාජයේ කෙරෙහි කලකිරිලා මේ සමාජයේ මහා අසූචි ගොඩක් කියලා තේරිලා ශාසනයට එන්න ඕන. එච්චර පිළිකුලක් තියෙන්න ඕන. මිල මුදල් කියලා කියන්නේ ඒක මහා ජරා ගොඩක් අසූචි ගොඩක් කියලා හිතෙන්න ඕන. වස්තු සම්පත් ආදී කියන්නේ මහා අසූචි ගොඩක් කියලා හිතෙන්න ඕන, තේරෙන්න ඕන. එතකොට පින්නතුනේ අලියුමලා කෙලපිඩක්සේ අතහරිනවා කියන්නේ ඔන්න ඔය වගේ අවස්ථාවකදීනේ. බලන්න ඔබේ ජීවිතයේ අලියුමලා කෙලපිඩක් වගේ අතහැරලා තියෙන්නේ කොච්චර දේවල්ද කියලා බලන්න. අලියුමලා කෙලපිඩ කියන එකෙන් අදහස් කරන්නේ ඒක හරිය පිළිකුලෙන් අර කටේ උදේ වෙනකම්ම තැම්බිච්ච කුණු කෙල. හරිම අප්‍රසන්නයි. ඕනනම් කෙල ගහලා දවසක් බලන්න. හොඳට පරීක්ෂා කරලා බලන්න. දැන් වෛද්‍යවරු ඉන්නෝනේ කියලා පරීක්ෂා කරනවනේ සමහර අය. ඒ වගේ සෙම පරීක්ෂා කරනකොට දැන් මේ දවස්වල ඔය කොරෝනා වලට PCR කියලා කරන්නේත් ඒකනේ. ඉතින් ඒ නිසා ඔය පරීක්ෂා කරලා බලන්න. ඇල්ලුවාම ඒක හරි පිළිකුල් නිසා හරි අප්‍රසන්න බවකින් අයින් කරලා දානවා. ආයි ඒක ගැන හිතන්නෙත් නැහැ, හැරිලා බලන්නෙත් නැහැ. ඉක්මනින් ඒක නොපෙනෙන සලස්සනවා.
අන්න එවැනි අතහැරීමක් බුදු කෙනෙක් මතක් කරනවා. මේ කතා කරන්නේ මනසින් අතහැරීම. නැත්තම් අපේ ජාතියම හිඟන්න වෙනවා. මේ අතහැරීම සිද්ධ කළා රජකම් කරන්න පුළුවන්. බිම්බිසාර මහරජතුමා වැනි රජුරෝ පවා පින්නතුනේ ඒ අතහැරීම සිද්ධ කරලා රජකම් කළා. බොහෝ රජවරු රජකම් කළා, සිටුකම් කළා. පැහැදිලිද වෙනතුනේ? නැත්තම් මේ හිඟන්න වෙනවා. හැබැයි ඉතින් මේ වචනේ කිව්වයි කියලා තමන්ගේ හිතට බොරු කරගන්න ලෑස්ති වෙන්න එපා. අපිට බොරු කරන්න පුළුවන්. සමාජයට බොරු කරන්න පුළුවන්. තමන්ගේ හිතට බොරුකාරයෙක් වෙන්නේ නැතුව ජීවත් වෙන්න ඒ ඇති. තමන්ගේ හිතට තමන් බොරුකාරයෙක් වෙන්නේ නැතුව ජීවත් වෙන්න. එහෙමනම් බුදුදහමේ කියවෙන අපූර්වත්වයේ අතහැරීම, විශිෂ්ට අතහැරීම හරිම වටිනවා. ඒ බුදුදහමේ සිදුවෙන අතහැරීමේ ක්‍රමය දන්නේ නැති නිසා ලොකු විනාශයක් වෙලා තියෙනවා. ඉතින් ප්‍රඥාහීන සමාජයකට බුදුදහමේ තියෙන ගැඹුරු අරුත් වටහා ගන්න බෑ. ඔහේ සම්මත වාදවල කටයුතු කරනවා. ඔබ ජීවත් විය යුත්තේ ඔබට පෙනෙන්නටයි. ඔබ කාටවත් පෙනෙන්නට නෙමෙයි ජීවත් වෙන්න ඕන. ඔබට පෙනෙන්න ඔබ ජීවත් වෙන්න ඕන. කවුරු හරි ඔබට මාර්ගඵලලාභී කියලාත් ඇති. ඔබට මාර්ගඵල නැහැයි කියලා කියලාත් ඇති. ඒක නෙමෙයිනේ වැදගත්. තමන්ගේ හිත රහත්ද, යකෙක්ද, තිරිසනෙක්ද, පෙරේතෙක්ද, කුම්භණ්ඩේක්ද, තමන්ගේ හිත අපායේද දිවි ලෝකෙද කියන එකනේ වැදගත්. අනුන් ඔබට මාර්ගඵල දුන්නත් එකයි නැතත් එකයි. බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම අන්න ඒ ආකාරයට පැවතුනා කියලා මට බොහොම ලස්සනට පේන තැනක් තමයි අර චින්චිමානිකාවගේ කතාවේදී නැගණිය ඔබ දනි මා දනි. කොහොම ලස්සන වචනයක්. එච්චරයි. අර මහා සභාවට වත් ලෝකෙටවත් නිවැරදි කරන්න උත්සාහ කරන්නේ නැතුව බොහොම ලස්සනට ඔබ දනි මා දනි. ඒකට හේතුව බුදුවරේ හැම විටම හෘද සාක්ෂිය තුල නිවැරදිව සිටියා මිසක් කාටවත් හරි වැරදි වෙන්න ගියේ නෑ.
හරි වැරදි කියලා භෞතික කොටස් වෙන් කරන්න බෑ බුදුදහමට අනුව. හරි වැරදි කියලා අර ක්‍රියාවලිය මේ ක්‍රියාවලිය වෙන් කරන්න බෑ. හරි වැරදි කියලා වෙන් කරන්න බෑ. චේතාන්විත භාවය තමයි හරි හෝ වැරදි බවට පත්වන්නේ. ක්‍රියාවලියක් නොවේ. චේතාන්විත භාවය. චේතනාව වරදේ පිහිටවා යමක් කරයිද එය ඕනම දෙයක් පාපයක් වෙනවා. චේතනාව වරදේ පිහිටවා අටපිරිකරක් පූජා කළත් පව් සිද්ධ වෙනවා. තේරුණාද? චේතනාව වරදවා පිහිටලා අටපිරිකර පූජා කරත් දැන් ලාභයට අටපිරිකර අරගෙන පූජා කරනවා. එතකොට පිනත් ලාභ වෙනවද නැද්ද? පිනත් ලාභ වෙනවා. සිවුරු කෑලි කියලා මොකක් හරි සිවුරක් චාලිත්‍රයට පූජා කරනවා. එතකොට පිනත් ඒ වගේම ලාභ වෙනවා. අඩුවට පින්කම් කරනවා. පිනත් අඩු වෙනවා. චේතනාවනේ පින්නතුනේ. අනුන්ගේ ගහකින් හොරෙන් මල් කඩාගෙන ගෙනල්ලා පූජා කරනවා. Tamanට මොකුත් නැහැ. ඉබේම අර ගහ හිටවපු මිනිස්සෙට ඒ පින යනවා. හරි විදියට නම් පින්නතුනේ මලක් කඩන්නේ ගහටත් පින් දීලා. මේ හදපු මිනිස්සෙටත් පින් දීලා. අන්න ලස්සන චේතනාව. දැන් මේ පන්සලේ මල් ගස් වලින් තවත් පන්සල් වලට බෝධි පූජාවල් කරන්න මල් කඩයි යනවා. මං ඉතින් බලාගෙන ඉන්නවා මේ හාමුදුරන්ගේ වැටේ අයිනෙම තියෙන මල් ගස් නිසා අවසරයක්වත් අරගෙන මේ යකු කඩන් යයිද කියලා. අවසරවත් ගන්නෙ නෑ. බලෙන් කඩාගෙන යන්නේ. බලාත්කාරයෙන් කඩාගෙන යන්නේ. සාමාන්‍ය ලෝක දහමක් තියෙනවනේ නේද? අපි අනුන්ගේ පෑනක් පැන්සලක් ගත්තත් අවසරයක් ගන්නවා. කමක් නැද්ද මම මේක ගත්ත කියලා. ඔය මොකවද කඩාගෙන බලාත්කාරයෙන් කඩා යන්නේ. ඉතින් කමක් නැහැ කොතන පූජා වුණත් බුදුහාමුදුරන්ට කියලා. ඉතින් මං ඒගොල්ලෝ කඩාගෙන ගිහලා ඉතුරු වෙන මල් දෙකක් තමයි කඩාගත්තොත් කඩාගන්නේ. අතහැරලා දාලා ඉන්නවා. ඉතින් කොයි බහරි බුදුහාමුදුරන්ට පූජා වෙන්නේ කියලා මම සද්ද නැතුව ඉන්නවා. ඒක මං කඩලා පූජා කරන්න ඕනේ කියලා ගන්නෑ. මොකද මම බුදුහාමුදුරන්ට මුළු මහත් ලෝක ධාතුවම බන්දේසියක තබල පූජා කරලා ඉවරයි. ආයි නිකන් මේ මල් දෙක තුනකට මම පොර ගන්න ඕනේ නෑනේ. තේරුණාද? බුදුහාමුදුරන්ට මම මුළු පෘථුවි ධාතුවම අරගෙන ඒ චක්‍රවාටයේම අරගෙන බුදුහාමුදුරන්ට බන්දේසියක තියලා පූජා කරලා ඉවරයි. තේරුණාද? ඉතින් බුදුහාමුදුරන්ට පූජා කළාට පස්සේ කිව්වා දැන් මම බාරගත් ආනන්ද මේක පර වෙන්න කලින් අර එහා පැත්තේ කුණු ගොඩට ගිනින් දාන්න කිව්වා. බුදුහාමුදුරන්ට බග්දේශයක තියලා ලෝකේ පූජා කරාම බුදුහාමුදුර බොහොම ගෞරවයෙන් බාරගත්තා. ගත්තට පස්සේ කිව්වා ආනන්ද දැන් එහෙනම් මේක එහා පැත්තේ ඔව් දැන් ගිහිල්ලා කුණු බක්කියට දාන්න කියලා. ඒ වුණාට අපි මේ මල් දෙක තුනකට ලෝකේ පොර කන ලෝකෙට මේක හොඳ කතාවක්. සබ්බේ සංඛාරා අනිච්චා පරමාය පූජාය පටිපත්ති පූජාය
හරියට බුදුහාමුදුරන්ගේ ප්‍රතිපත්තිය හොයා ගන්න ඕන. ඕක නුවණින් ඉස්සෙල්ලා දකින්න ඕන. ඕක තමයි ගොඩාක් දෙනකොට වැරදිලා තියෙන්නේ. හරියට නිවෙන දෙසට හැරිලා නිවන පුරන්නේ නැතුව වෙන වෙන දිශාවල් වලට හැරිලා නිවන හෙව්වට අහු වෙන්නේ නැහනේ. ඉර තියෙන පැත්තට හැරිලා ඇස් අරින්න ඕන. එතකොටයි නිවන පේන්නේ. ඉර පේන්නේ. ඒ වගේ තමයි. නිවන තියෙන දිශාවට හැරිලායි ඇස් අරින්න ඕන. නිවන තියෙන දිශාවට හැරී ඇස් අරින්න. එච්චරයි. දැන් ගොඩාක් දෙනෙක් ඇස් අරගෙන ඉන්නවා. හැබැයි හැරිලා තියෙන දිශාව වැරදි. මොනවද පේන්නේ කියලා අහුවාම ඔය මොකක් හරි කියනවා මට පේනවා මේ වගේ දෙයක් කියලා. හැබැයි නිවන නෙමෙයි. නිවන තිබෙන දිශාවට හැරී ඇස් අරින්න. ඔය ඇත්තන්ට විතරක් නෙමෙයි පිටුතුනේ මටත් අවුරුදු 10-12 ඉඳලම ඉපැවිදි කමත් එක්ක මේ නිර්වාණ ධර්මයේ බණ පොතත් එක්කම අපි ජීවත් වුණේ. ඒතකොට නිවන තියෙන දිශාවට හැරෙන්න බැරි වෙච්ච අයත් අපි දැක්කා. උත්සාහ කරපු අයත් අපි දැක්කා. ස්වභාවය අපි දැක්කා. ඒ වගේම දැනුම් තේරුම් ඇතු කාලයේදී අවුරුදු 15-16 වගේ මට්ටමට එද්දී බොහොම පොතපතින් හොයමින් නිවන තියෙන දිශාවට හැරෙන්න මං උත්සාහ කළා. ඉතින් හැරිලා හැම පැත්තටම හැරුණාට පස්සේ තමයි එක අවස්ථාවක තමයි හරියට නිවන තියෙන දිශාවට හැරී ඇසැරියේ. ඒ කල්යාණ මිත්‍රත්වයේ නිසා තමනුත් වරදිනවට බය වෙන්න එපා. වැරදි හරි නිර්වාණය ගවේෂණය කරන්න. එක මොහොතකදී මේ ලෝක විහිත විද්වංසනය කරලා ඔබට දකින්න ලැබේවි. කිසිම දෙයක් අල්ලගන්නේ නැතුව තමන්ගේ පැවැත්ම ආරම්භ වේවි. අන්න එදාට තමන්ට පෙනේ සංඥා නිරෝධයි, වේදනා නිරෝධයි, තණ්හා නිරෝධයි, භව නිරෝධයි. අවිජ්ජායත්වයේ සසේස විරාග නිරෝධෝ. අවිද්‍යාවේ ශේෂයක්වත් දැන්නේ නැහැ. පටිච්ච සමුප්පාදේ නිරෝධයේ දිග්ගටම ආරම්භ වෙවි යනවා. හොඳට පේනවා. හැම දෙයක්ම නිරෝධයි. හාත්පස නිරෝධයි. සත්වයක් පුජ්‍යලයක් ආත්මයක් ගන්නෙ නැතුව මේ ලෝකෙ දිහා බලන්න පුරුදු වෙනවා. මේ ධර්මයේ භාවිතා බහුලීගත කොට වඩනවා. එතකොට තමයි පින්නතුනේ එතනින් එහාට මාර්ගඵල වැඩෙන්නේ. දැන් ගොඩාක් දෙනෙක් ධර්ම අවබෝධය කියලා පොඩ්ඩක් මොනවා හරි දෙයක් අල්ලගෙන දැක්ම පමණක් සම්මුතිය විතරක් සමහරලාට අපි කියනවා මේ ධර්ම අවබෝධය කියලා. දැන් වාට ඒක අවබෝධය කියනවා. ඒ අවබෝධය කියන්නේ දැක්ම විතරයි. දැක්ම විතරක් වැඩක් නැහැ. දැන් අපි පාර්ලිමේන්තුව වටෙන් යද්දී හැමතිස්සෙම අපිට පාර්ලිමේන්තුව පේනවා. අහන ඕක ඇතුළට යන්න පුළුවන්ද? ඉතින් අන්න ඒ වගේ තමයි නිර්වාණය කියන්නේ මේකයි කියලා දැක්කට වැඩක් නැහැ. ඒක ඇතුළට තමන්ට යන්න බැරි නම්, ඒකේ සුවය විඳින්න බැරි නම්, ඒකේ ආහාර වේලක් භුක්ති විඳින්න බැරි නම් ඒක වැඩක් නැහැ. ඔබට වටෙන් ගියාට මදි ඒකට යන්න පුළුවන් කරන්න. යන්න පුළුවන් කියලා ඉතින් ගැලරියට යන්නත් පුළුවන් කෙනෙකුට.
ඉතින් ධර්මෙත් එහෙමයි. ධර්මෙත් ගැලරියට එන අය ඉන්නවා. ඊට පස්සේ ඒක කන්නු යන්නත් පුළුවන් කෝ කිය අවසේ. ඊට පස්සේ ඒක අතුපතු ගාන කෙනෙක් හැටියට යන්නත් පුළුවන්. ආරක්ෂකයෙක් හැටියට යන්නත් පුළුවන්. മന്ത്രി කෙනෙක් හැටියට යන්නත් පුළුවන්. ඇමති කෙනෙක් හැටියට යන්නත් පුළුවන්. කතානායක හැටියට යන්නත් පුළුවන්. අගමැති ජනාධිපති හැටියට යන්නත් පුළුවන්. අන්න ඒකයි වැදගත් වෙන්නේ පිටුතුනේ. පොඩි දෙයකින් ලොකු මාන්නයක් ඇති කරගන්න එපා. විශේෂයෙන් ධර්ම අවබෝධය කියන එක තුලින් මාන්නයක් ඇති කරගන්නවා නම් එතන ධර්ම අවබෝධයක් නැහැ. මම අවබෝධ කරගෙන ඉන්නේ කියලා මාන්නයක් ඇති වෙනවා නම් එතන ඇත්තටම අවබෝධයක් නැහැ පිටුතුනේ. යම් කිසි කෙනෙක් සත්‍ය වශයෙන්ම ධර්ම අවබෝධය කරගත්තොත් එයාට මම ධර්ම අවබෝධය කරගත්තා කියන මාන්නය හටගන්නේ නැහැ පින්වත්නි. ඉතින් මමෙක් නැති එකමනේ ධර්ම අවබෝධය කියන්නේ. මම ධර්ම අවබෝධය කරගත්තා කියන උද්දච්චකමක් හටගන්නේ. මාර්ගඵලලාභීන්ට ගහන්න ඕන තමයි. බනින්න ඕන තමයි. ඕක හොරු බොරු වංචාකාරයෝ කියලා බනින්න ඕන තමයි. හැබැයි මෙන්න මේ සුදුසුකම ඇති කරගෙන බනින්න ඕන. තමන් නිවැරදි මාර්ගඵලයටපත් වෙලා. අර වාදිනු පරහට තමා සම්මතේ පිහිටා කියලා කියනවනේ. මට හරි බනින්න ඕන. තමන් මාර්ගඵල වලට හරියත්වයටපත් වෙලා තමයි බනින්න ඕන. එහෙම නැත්තම් ඒක බල්ලෙක්ගේ බිරුමක් හා සමානයි. මොකද අර වාදෙනු පරහට තමා සම්මතේ පිහිටා කියන එක තියෙනවා. ඒක හොඳට ඒක තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන පිළිතුරයි. තමන් ඒ ගුණේ පිහිටන්න ඕන. හාමුදුරන්ගේ අහවල් වැරද්ද කියලා බනින්න තමන් ගුණේ පිහිටන්න ඕන. ඒ වැරද්ද තමන් නොකරන කෙනෙක් වෙන්න ඕන. නැත්තම් දේවදත්තගේ ඉල්ලීම් වගේ. තමන් කායික වාචික මානසික සංවරයේ පිහිටන්න ඕන. අරයා ඉරිසියාවන්ත කාර්යය කියලා බනින්න ඕන. තමන් ඉරිසියා නොකරන කෙනෙක් වෙන්න ඕන. අරයා ලෝභයක් කියලා බනින්න ඕන. තමන් ලෝභ නොවන කෙනෙක් වෙන්න ඕන. ලෝභ නොවන කෙනෙකුට ලෝභයන්ගේ දේවල් ඕනත් නැහෙනේ. ලෝභ නැති කෙනෙකුට ලෝභයන්ගේ දේවල් අවශ්‍යත් නැහැ. මෙන්න වැඩක් ලෝකේ. අරකට ලෝභයි කිය ලෝභ නැති එක මෙන්න අදිනව ලෝභයගේ දේවල්. එතකොට එයා ඩබල් ලෝභයෙක්නේ. ට්‍රිපල් ලෝභයෙක්. එයා ඊට වඩා 10 ගුණයක ලෝභයෙක්. අරයට ලෝභයක් කිය මෙයා අදිනකොට. ඒසා ඔය අනිත් අයට ලෝභයි කියන මිනිස්සු ඩබල් ලෝභයෝ. ඒ වගේම ඉරිසියාකාරයෝ. සැබෑ මිනිස්සයා අනුන්ගේ ලෝභ දේශ මොහ නෙමෙයි හොයන්නේ තමන්ගේ ලෝභ දේශ මොහයි. ඉතින් මම මේවා කියලා දෙන්නේ බුදු වදනින් මට පැවරිච්ච කාර්යයක්. බහුජන හිතාය බහුජන සුඛාය හිතානුකම්පාය වශයෙන් දේශනා කරලා තියෙන හිත පිණිස අනුකම්පා පිණිස ධර්මයේ කියන්නේ. එතකොට මම මේ අනිත් අයගේ ලෝභ දේශ මොහ වෙනව නෙවෙයි. අනිත් අයට මේ බණපද ටික කියලා දෙන්න ඕන මෙන්න මේකයි ධහම කියලා. එතකොට මේ ධහම ඒ අනුකාරයෙන් තමයි සකසා ගනීවි අරයාගේ මෙයාගේ වැරද්ද. අර හාමුදුරන්ගේ මේ හාමුදුරන්ගේ අර දේශකයාගේ මේ දේශකයාගේ වැරද්ද. අරයා රහත්ද නැද්ද? දැන් මම රහත්ද නැද්ද කියලා බලන්න. ධර්ම කෝලහලයක් නේ පින්නතුනේ මාර්ගඵලත් කෝලහලයි. බුද්ධ කෝලහලෙ එකක් අහට ගන්න ඒ වගේ. මම බුදු කියලා බුද්ධ කෝලහලයක්. මම මාර්ගඵල මම රහත් කිය රහත් කෝලහලය මාර්ගඵල කෝලහලය.
තමන් දහමක් අවබෝධ කරගන්නේ කාටවත් කියන්නවත් කාගේවත් පැසසුම් ලබන්නවත් නෙමෙයි. ඒක තමන්ට සුව පිණිස. ඒක තමන්ට සුව පිණිස. කවුරුත් ඒක දැනගත්තත් එකයි නැතත් එකයි. කියන්න අවශ්‍ය කරන්නේ නැහැ. ධර්මානුකූලව එයා දකිනවා දේශන දහම අනුව තමන් ධර්මයෙන් පෝෂත් වෙන තරමට අනිත් කෙනාගේ ගුණ බුදු ගුණ දකින්න හරියට බුදු කෙනෙක් වෙන්න ඕන. රහත් ගුණ දකින්න හරියට රහත් කෙනෙක් වෙන්න ඕන. මාර්ගඵල ගුණයක් දකින්න මේ මාර්ගඵලයට එන්න ඕන පිළිතුරේ. එහෙම නැතුව සෝවාන් මාර්ගඵලයේ ඉන්න කෙනාටවත් අනාගාමී මාර්ගඵලයේ ඉන්න කෙනාගේ ගුණ දකින්න බෑ හරියට. අනාගාමී මාර්ගඵලලාභියගේ ගුණ දකින්න පුළුවන්කම තියෙන අනාගාමී කෙනෙකුටමයි. අරිහත් මාර්ගඵලයේ ගුණ දකින්න බෑ වෙනුතුනේ අනාගාමී කෙනාටවත්. අරිහත් මාර්ගඵලයේ ගුණ දකින්න අරිහත් වෙන්න ඕන. ඒ නිසා සෝවාන් භවයේ හරි ගුණ විවේචනය කරන්න ඔබ පරම පාරිශුද්ධ ආකාරයෙන් සෝවාන් විය යුතුයි. බොරු සෝවාන් නෙමෙයි හැබැයිටම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන යා තුල දක්නට නැති වෙන්න ඕන. අව්‍යාජ වශයෙන්ම අපි දැකලා තියෙනවා මාර්ගඵලලාභීන් විවිධ අය රැවටිච්ච අය දැකලා තියෙනවා. මුලා වෙච්ච අය ඒගොල්ලෝ මුලාවෙන් කියන්නේ සමහර අය අපි දැකලා තියෙනවා සට කපටියෝ සට කපට මාර්ගඵලලාභීන් දැකලා තියෙනවා. මිනිහක් දන්නෝ දැනම තමයි මාර්ගඵල නැහැ කියලා මාර්ගඵලයි කියලා කියා ගන්නවා. ඒ සට කපට හම්බ කරන් කෑම සඳහා පැවිද්දොත් හිටියා ගිහියොත් හිටියා. එහෙම අයත් අපි දැකලා තියෙනවා. තේරුණානේ? ඒ වගේම ඔළුව පිස්සු වැටිලා මාර්ගඵලයේ කියන කට්ටිය ඕන තරම් ඉඳලා තියෙනවා. අපිත් අර එක හාමුදුරු කෙනෙක් හිටියා. එයා මානසික ආබාධයකින් තමයි මහාන වුනේත්. මහාන වෙලත් එයාට ඔය රෝහල්ගතව ප්‍රතිකාර කරන්න වෙනවා. එතකොට අපිත් යනවා ඒ හාමුදුරුවන්ව අරගෙන ඒ රෝහල් වලට ගියාම මට ඉතින් අනිත් අයත් හම්බ වෙනවා. හම්බුනහම මම ඉතින් ඒගොල්ලොම පොඩ්ඩක් පරීක්ෂා කරලා බලනවා මොකද මේ මානසික රෝග වලටපත් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒක කොළු ගැටේ හිටිය අනාගාමී කොල්ලෙක්. ඉතින් මිනිහා කියනවා මට අනාගාමී කොල්ලෙක් මට යන්න පුළුවන් එක එකව කියනවා. ඉතින් මූදයට යන්න පුළුවන් දිව්‍ය ලෝකවල යන්න පුළුවන් අපාය යන්න පුළුවන් කීකේ ඒ මම මොකද්ද කර භාවනාව කියලා. එයා කියන හුස්ම නොගෙන ඉන්න භාවනාව තමයි මම කරේ කිව්වා. මේ යගා හුස්ම නොගෙන ඉන්න ගිහිල්ලා මොලේ සෛල මැරිලා. ඒ ඉස්සර තිබිච්ච භාවනා ක්‍රමය කොහේ හරි පොත්වල තිබිලා දැකලා කරලා. මොකද හේතුව පොඩි ඒකේ විද්‍යාවක් තියෙන. ඔයගොල්ලෝ ටෙස්ට් කරලා බලන්න යන්න එපා. හුස්ම නොගෙන ඉන්නකොට සිතවිලි වල වේගය අඩු වෙනවා සිතවිලි නැති වෙනවා. තේරෙනවද? එක්තරා ප්‍රශ්නයක් ඒක. ඔයගොල්ලෝ කරලා යන්න එපා. මොලේ ශෛල මැරෙන හුස්ම ගන්න යන්න එපා. ඒක එහෙම දෙයක් තියෙනවා. මම ඒක ලොකුවට කරේ නැතුණාට පොඩ්ඩක් ටෙස්ට් කරලා බලලා තියෙනවා. එහෙම හානියක් වෙන්නේ නැති වෙන විදියට. පරීක්ෂණයක් වශයෙන්. ඉතින් ඕකට ඇබ්බැහි වුණාම පොඩි සතුටක් දැනෙනවා. ඉතින් මිනිහා හිටියා ඒක හොඳ මාර්ගඵල ලබන මාර්ගයක් කියලා හිතලා මානසික සහනය ලැබෙන ක්‍රමවේදයක් කියලා හිතලා මිනිහා හුස්ම නොගැනීමේ භාවනාව කරලා එන්න ශෛල මැරලා මානසික රෝහල් වල ඉන්නවා. ඉතින් ඒ වගේම නොයෙකුත් භාවනාවල් තියෙනවා. එහෙම කරලා සිහිය අතරමං වෙන වෙලාවල්, පාලනයෙන් බැහැර වෙන වෙලාවල්, තද භාවනාවල් සිද්ධ කරාම, තදින් මනසට යම් යම් දේවල් ඔළුවට පීඩන ලබා දුන්නාම අර ප්‍රශ්න වලින් වගේම භාවනාවන් වලිනොත් ඔළුවට හානි කරගත් අය ඉන්න ඕන තරම් ඉන්නවා. හාමුදුරුවොත් ඉන්නවා, ගිහියොත් ඉන්නවා. එනිසා නෙවැරදි විදියට මාර්ගය හදාරන්න නැතුව මාර්ගය ආරම්භ කළාම ඔයනි දේවල් සිද්ධ වෙනවා. ඊට පස්සේ තමයි ඔය භාවනා පැත්තට යනවා කියලා කිව්වහම පෞල් වල ඉන්න කට්ටිය බය වෙන්න පටන් ගත්තේ ඒකයි. මොලේ නරක කරගනී කියලා.
මොලේ නරක වෙච්ච අයට වෙනතුනේ මේ ධර්මය තේරුම් ගන්නත් බෑ. මේ ධර්මයේ තේරුම් ගන්න දවසින් දවස තියෙන මොලේ හොඳට හැදෙනව මිසක් නරක වෙන්නේ නැහැ. කන්න බොන්න බැරි වෙන්නෙත් නැහැ. පවතින අපහසුතාවයක් ඇති වෙන්නෙත් නැහැ. බොහෝම නිරෝගී ලක්ෂණ පෙන්වන්න පටන් ගන්නවා මානසිකව හා කායිකව. ධර්මයේ පිළිවෙත් නිසා ඇතිවෙච්ච රෝගාබාධ තියෙන්න පුළුවන් කෙනෙකුට. සමාජයේ තියෙන මේ වසවිස කාලා ඇති වෙන රෝගාබාධ තියෙන්න පුළුවන් මිනිස්සුන්ට. නමුත් ඒක මනස පදනම් වෙලා නම් කිසි දෙයක් හැදෙන්නේ නැහැ. මොකද හේතුව ඒ තරම් හොඳ මානසික සුවතාවයක් උදාවක් ඇති කරන ධර්මයේ තුලින්. නිරෝගී මනසක්, ශක්තිමත් මනසක් නිර්මාණය කරන ධර්මයේ තුලින්. සිතවිලි වල තද කරන්න, පීඩන ඇති කරන්න නෙමෙයි කියලා දෙන්නේ. හිත සැහැල්ලු කරන්න. දවසින් දවස අවබෝධයෙන් යුක්තව සැහැල්ලු කරන්න අත්හරින්නයි කියලා දෙන්නේ. හැබැයි මේ අතහැරීම වරදවා ගන්න එපා. ඔබ මෙතෙක් කාලයක් පුරුදු වෙච්ච අතහැරීම කියලා. පොදුවේ මහ ජනතාව අතහරින්නේ සංඥාවෙන්. ඒකට කියනවා ගහිත චිත්තෙන් අතහරින්න. මේක අනග්ගහිත චිත්තෙන් අතහැරීමක්. අනග්ගහිත චිත්තෝ දානන්දේති. ලස්සන වචනයක්. මේක බොහෝම ගැඹුරු වචනයක්. මේ ප්‍රකාශ වෙලා තියෙන්නේ. මේක ගොඩාක් අය හිතනවා කිසිම බලාපොරොත්තුවක් නැතුව දන් දෙන්න කිව්වා කියලා. ඕක එහෙම නෙමෙයි පිටුතුනේ. ඕක ඇතුලේ මහා ගම්භීරත්වයක් තියෙනවා. දැන් අඟුලිමාලට නතර වෙන්න කිව්වහම ඒක ඇතුලේ මහා ගම්භීර බවක් තිබුණා. පටාචාරාවට සිහිය ඇතුව එන්න කියලා කිව්වහම ඒකේ ලොකු ගම්භීර බවක් තිබුණා. චූලපන්තක හාමුදුරන්ට රජෝහරණම් කියලා කියන්න කිව්වහම ඒකේ ලොකු ගම්භීර බවක් තිබුණා. ඒ වගේ තථාගතයන්න් වහන්සේගේ යම් ප්‍රකාශයක් වේද ඒකේ හරි ගැඹුරු බවක් තියෙනවා. අනග්ගහිත චිත්තෝ දානන්දේති. ඒ කියන්නේ ඔබ කෙලෙස් දන් දෙන්න ඕන. හිත දන් දෙන්න ඕන. වචනය දන් දෙන්න ඕන. තුන්දොර දන් දෙන්න ඕන. බුදුහාමුදුරන්ට දන් දෙන්න ඕන. මල්ලාසනේ උඩින් තියන්න ඕන. දැන් බලන්න ඔබට කරදර දෙන්නේ ඔය සිත කය වචනේනේ. මේ මල්ලාසනේ උඩේ තියලා ඔබ එළියට බහලා යන්න. ඔබ මේ වැඩේ කරන්නේ ඔබ යන්නේ හිතත් අරගෙන. අන්න වද දෙනවා. ඉතින් වදකෙක් මොකටද අරන් යන්නේ? වදකයා තියලා යන්න. සිත කය වචනය මල්ලාසනේ උඩින් තියලා ඔබ බහලා යන්න. ඔච්චරයි කරන්න තියෙන්නේ නිවන් දකින්න. ඔබට නිවන් සුව දැනේ. සිත කය වචනය මල්ලාසනයට පූජා කරලා ඔබ යන්න. බුදුහාමුදුරුවෝ එක පස්සේ කුණු බක්කියට දාවි. ඔබ බුදුහාමුදුරුවන්ට හිත කය වචනය පූජා කරලා යන්න. ඒක වැඩි වෙලාවක් තියාගෙන ඉන්න බෑ. ගඳ ගන්නෝනේ. ඒක ඉක්මනින් කුණු බක්කියට දාවි. නමුත් බලන්න ඔබට තියෙන සහනය තියෙන ලැබේ. නමුත් ඔබ අසහනයටපත් කරන දේ ඔබ රැගෙන යෑමයි වරද. ඔබ අසහනයටපත් කරන දේ ඔබ රැගෙන යනවා. නිවන් දකින්න වෙන මොකවත් ඕනේ විහාරයට යන්න හිත කය වචනේ තුන්දොර මල් ආසනෙන් තියන්න ඔබ බහැලා යන්න ඔබ එතන ඉවත් වෙන්න ඔබ කියන වචනේ ඉතින් භාවිතා කරන සම්මුති වශයෙන් දැන් ඔබ ඉන්න පුළුවන්ද එතන
ඔබ මම ඉන්න පුළුවන්ද එතන? හැමදාම සිත කය වචනේ පූජා වේවා පූජා වේවා පූජා වේවා කියලා කිව්ව. ඇත්තටම පූජා කළා නම් ඔබ නිවන් දැකලා 100 සැරයක්. කිව් පමණට පන්සලට ගිහලා හැමදාම බොරු කිව්වා. පූජා වේවා කියලා හොරෙන් අරන් ගියා. මට මතකයි ඒක මේ කොහේ හරි පන්සලක විහාරස්ථානයකත් එහෙම ක්‍රියාවලියක් සිද්ධ වුණා. ඒක මට කියලාමයි ඒක ගැටලුවක් නැහැ. අපි හාමුදුරුවන්ට මෙහෙම පිරිකරක් පූජා කරනවා. හැබැයි පිරිකර පූජා කරලා ඒක අපි ගන්නවා කිව්වා. මොකක්ද ඒක මේ ගන්නව නම් ගන්න ආයි මොකද්ද පූජා කරන්නේ ඒකේ. නමුත් මේක ගෙනල්ලා ඔන්න පූජා කරනවා. හැමෝටම අත ගස්සලා පූජා කරනවා මට. ඉතින් මම ගන්නවා. ගත්තට පස්සේ ඒගොල්ලෝ ඒක අරන් යනවා. මම මෙලෝ එක්කෝ එක පන්සලට හාමුදුරුවෝ කැමැත්තෙන් මට පූජා කරපු දේ මන් දෙන්න ඕන. එහෙම නැත්නම් ඒක එහෙම එකතු කරලා ඒගොල්ලෝ ඒක තියාගන්න ඕන. මේක අමුතු ක්‍රමයක්. ඇවිල්ලා ඒක මට කියලාමයි අපි මේක එකතු කරන පිරිකර ඔබ වහන්සේට අපි පූජා කරනවා. පූජා කරලා අපි ඒක ගන්නවා. මම කිව්වා හා කියලා. ඉතින් මට ඒ වුණාට ඒ ක්‍රමේ අලුත් ක්‍රමයක්. මොකක්ද ඒ ක්‍රමය? කියන්නේ මගේ අවසරයකින් නැතුව මට පූජා කරපතේ ආයි ගන්නවා. ඒ වුණාට මට පූජා කරනවා. කමන්නේ කියලා ඒක අලුත් ක්‍රමයක් නේ. කියලා ඉතින් ඉඩ දුන්නා. ආන්න ඒ වගේ පිළිතුනේ සිත කය වචනයත් ඔයත් පූජා කරනවා. පූජා කරනවා. පූජා වේවා පූජා කරමු පූජා වේවා කිව්වා හිමීතරේ උරින් අර යනවා. ආයිතර යනවා. බුදුහාමුදුරන්ට ඉතින් අහන්නත් බෑ කොයිද ගෙනියන්නේ පූජා කරපුවා කොයිද ගෙනියන්නේ? එහෙම වැඩ කරනවා. හරි ලස්සන මිනිස්සු ඉන්නවා. තේරෙනා නේද? පන්සලේ හාමුදුරුවන්ගෙන් උනත් පන්සලේ පූජා කරන පිරිකරට ගහපු දායකයෝ ඉන්න ඕන තරම් වෙනතුනේ මේ මගේ පැවිදි ජීවිතයේ අත්දැකීම් තියෙනවා. තේරෙනා නේද? පිරිකර අරන් එන්න දෙනවනේ. අරන් එන කොල්ලව පිරිකර උස්සනවා. මුදල් පිරිකරවල් උස්සනවා. වටිනා කියන බාණ්ඩ තිබුණොත් ඒ උස්සනවා. ඒ ඕන තරම් කරනවා. අමාත්‍යංශලා අර මේ ගියාම එන කොල්ලෙක්ට ගෙනල්ලා දෙන්නේ. මිනිහා උස්සලා ඔක්කොම ටික. ඉතින් අන්න ඒ වගේ වෙනතුනේ පූජා කරනවා ඒක උස්සන යනවා. තමන්ගේම තාත්තගේ පින්කමට පූජා කළා තමන්ගේම පුතා ඩෝප්කාරයා තාත්තට පූජා කරපු පිරිකර පුතා උස්සපු වෙලාවල් තියෙනවා. ඒ හරි ලස්සන දේවල් තියෙන්නේ. ගොඩාක් ඔය පන්සල් ආශ්‍රිතව ජීවත් වෙච්ච දායකයෝ වගේ කට්ටිය. ඒගොල්ලන්ට ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව නැහැ. ප්‍රඥාව නැහැ. පන්සලක් ආශ්‍රිතව මිනිස්සෙක් හිටියා කියලා කිව්වොත් මම යාව සලකන්නේ බොහොම නරක මිනිස්සෙක් හැටියට. මොකද ශ්‍රද්ධාව නැහැ ප්‍රඥාව නැහැ. ඒ වගේම පන්සලට සම්බන්ධ දේශපාලකයෙක් ගත්තත් ඒත් එහෙමයි. ශ්‍රද්ධාවක් නැහැ ප්‍රඥාවක් නැහැ. හාමුදුරුවොත් එකට කන බොන ජීවිත ගත කරනවා නම් එයාට ශ්‍රද්ධාවක් නැහැ ප්‍රඥාවක් නැහැ. ඒතකොට මේ වැඩි හරියක් ගිහියන්ගේ මේ පිරිමි පාර්ශවය ඇයි වැඩි බණ ධර්මයට යන්නේ නැත්තේ? ශ්‍රද්ධාව නැහැ ප්‍රඥාව නැහැ. මොකද හාමුදුරුවෝගේ කෙරුම් කාරකම් දිහා බලනවා. ඉතින් සරල මනසක් තියෙන සරල මනසින් ඒක දිහා බලලා හාමුදුරුවන්ට සරල මනසක් තියෙන්නේ. ඒක නිසා ඒ ගිහියෝ කල්පනා කරනවා ඔය තට්ටිය ළඟ ඇති දෙයක් නැහැ කියන සලකීමක් තියෙනවා. වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. නමුත් හැමෝම එක මිම්මට දාන්න එපා. මේ ලෝකේ ග්‍රන්ථ දූරේ ඉන්න භික්ෂුන් වහන්සේලා ඉන්නවා, ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලා ඉන්නවා, ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා ඉන්නවා,
විදර්ශනා ධූරේ භික්ෂුන් වහන්සේලා ඉන්නෝ ඒක විවිධයි. ඒ නිසා Tamanට අවශ්‍ය කරන දේ යම් තැනකින් හොයන්න. ඔක්කොම එක බිම්මකට දාන්න යන්න එපා. තමන්ගේ ශ්‍රද්ධාව බිඳ ගන්න එපා. අපිත් දැකලා තියෙන ඕන තරම්. අඩිබුඩි ගහන අය දැකලා තියෙනවා. රැට කලිසම් ෂෝට් ඇඳගෙන සංගීත සම්දර්ශන බලන්න යන අය දැකලා තියෙනවා. ඕන තරම් අය දැකලා තියෙනවා. ඉතින් වරදක් නොවන දේවල් වරදක් කියලා හිතාගන්න ගිහියෝ ඉන්න සමාජයකුත් අපි දකිනවා. හාමුදුරු කෙනෙක් බයික් එකේ ගියාම අපහැදෙන මිනිස්සු ඉන්නවා. වාහනයක් කෙලෙව්වොත් අපහැදෙන මිනිස්සු ඉන්නවා. සමහර රටවල් වල මහා දාර්ශනිකයෝ වාහනයක් කෙලවන් යන ඌ දුස්සීලයා කියලා පන්නන්නේ නැහැ. වාහනයක් පැදවීම කියන්නේ වරදක් නෙමෙයි. දර්ශනය කියන්නේ වෙනම එකක්. බොහෝ දාර්ශනික මේ හාමුදුරන් වහන්සේලා මේ දාන පිහන්න උදව් කරනවා. දානශාලාව පිළියෙල කරනවා, හදනවා. බුරුමේ වැඩම කළාම බුරුමේ ඉන්න මහානායක හාමුදුරුවෝ අපිට টয়ලට් එක පෙන්වන්න එනවා. මේ අර වටාර්ථ තියාගෙන මෙහෙම ඉන්න බුරුමේ ඉන්න මහානායක හාමුදුරුවෝ වහන්සේ අති ගම්බීර විදියට මහා ශාලාවක මේ ස්ථානයක ඉන්න අපේ රටේ මහානායක හාමුදුරුවෝගේ වැඩ ඉන්න උන්වහන්සේ නිකමට ඉතින් උන්වහන්සේ ළඟට ආපු නිසා ඒ දොරකොඩ ළඟට මම නිකමට ඇහුවා හාමුදුරනේ කොහමද වොෂ්රූම් එක කියලා. මේ ස්වාමීන් වහන්සේ ආවයි කියන්නකො පඩිය බහැලා ඇවිල්ලා දැන් යනවා. උන්වහන්සේ පස්සේ අපි යනවා. ගිහිල්ලා පෙන්නෝ ඇඟිල්ල දික් කරලා මේ මෙතන යන්න කියලා මට හින්දානිය දැම්මා. කියන්නේ අතරම කඳුළු ආවා. කවුද මේ රටටත් සෝජින් මහානිකාය ගෙනාව මහා විහාරයේ විශාල රටේ ඉන්න නායක හාමුදුරුවෝ මෙච්චර මේ විදිහට මෙහෙම වැඩ කරනවා. කෙනෙක් නම් හිතන්න පුළුවන් ඒක දුර්වලතාවයක් හැටියට නෑ. මම ඒක දකින්නේ විශිෂ්ටතාවයක් හැටියට. උන්වහන්සේලා ඒ අවස්ථාවේදී නායක ධූරය එතන ඉඳන් ඒක දරනවා තමයි. වටාත්ත මෙහෙම කරලා ගහගත්තට පස්සේ ඒකෙන් දෙන නියෝගය ශාසනයට ලොකුවට බලපාන රජයකට රටකට උනත් බලපාන විදිහේ නියෝග දෙන්නේ. නමුත් එතනින් පල්ලෙහාට බැස්සාම පොඩි හාමුදුරු කෙනෙකුට ගිහිල්ලා බාත්රූම් එක වොයිස් රූම් එක පෙන්වන්න තරම් සැහැල්ලු වෙනවා. ඒව දුර්වලකම් එහෙම කියලා ගන්න මිනිස්සුත් ඉන්නවා. ලොකු නම් ලොකුකම් පෙන්වන්න ඕන කියලානේ අපේ මිනිස්සුන්ගේ ඇතේ තියෙන්නේ. අර වගේ උතුම් ගුණ ධර්මයක් පෙන්වුවොත් හිතන්නේ එයා ප්‍රාථමිකයි කියලා. ඔන්න ඕක තමයි දුර්වලතාවය. ඒව උතුම් ගුණ ධර්ම. ඒකට හේතුව ඒකෙ පෙන්වන්නේ උන්වහන්සේ ඒ තැන්වල ඒක දරනවා. එතනින් පස්සේ ආයි සරලයි. දැන් මම මේ විදියට මේ සොරේම මට හැම වෙලාවෙම කතා කරන්න බෑනේ. මෙතෙන්දි මේ ධර්මාසනාරූඪව මේ සොරෙන් කතා කරනවා ආයි බැස්සම ආයි සරලයි. ආයි කුදු මහත් කටයුතු පන්සලේ තියෙන දේවල් කරන්න පුළුවන්. එනිසා වෙනතුන මේ ලෝකයේ තියෙන්නේ මේ ලෝක සම්මත රඟමඩලා යථාර්ථය අවබෝධ කරගත්ත කෙනාට ඔය කිසිම දෙයක මාන උද්දච්චකම් අවිද්‍යාව නැහැ. තත්ත විපස්සනා ඒ මොහොතේ අලුත් වෙනවා. මනස දියුණු වෙන තරමට මිනිස්සයා සැහැල්ලු වෙනවා, අර්ථ සම්පන්න වෙනවා. යථාර්ථවාදී වෙනවා. ජීවිතේ ලස්සන කරගන්නවා. මම ලොක්ක මම දෙවෙනියා මම පොඩ්ඩක් කියලා එම ආරූඪ කරගන්නේ. ඇති දේ ගණන් හදන්නෙත් නැහැ, නැති දේ ගණන් හදන්නෙත් නැහැ. හොරකම් කරන්නේ, වංචා කරන්නේ. පිනතුන්ට කියන්නේ බුරුම රට හරි ලස්සන රටක් කියලා කියන්නේ අපේ ගියපු ස්වාමින් වහන්සේ දිදුල නාලිකාවේ හාමුදුරුවොත් එක්ක වැඩම කරේ අපි. අනේ උන්වහන්සේ කිව්වා මේ ඕන තැනක සෙරප්පු දෙක පන්නලා යන්න කිව්වා. බෑග් එකත් ඕනනම් තියලා යන්න කිව්වා. ඇයි කිව්වා? ඔයා එනකන් මේ බෑග් එකයි සෙරප්පු දෙකයි එතනම තියේ කිව්වා.
ඒක බොහොම ලස්සන දෙයක්. ඒක කිසිම රටක, ඒක පාකිස්තානයේදී, ඒක ඉන්දියාවේදී, ඒක ටච් මහල ළඟදී, ඒක බුද්ධ ගයාවේ ළඟදීවත් ඒ සහතිකය දෙන්න බෑ. අපේ ගිහිල්ලා මේ මාලිගාව ළඟවත් ඒක දෙන්න බෑ. ඒක මුරකාරයෙක් ඒකට හිටියොත් නම්බරයක් ගහලා ඒක රැකලා දෙයි. නැත්තම් තියලා තිබ්බොත් උස්සන් යනවා. මේ පන්සලට ආපු මිනිස්සයා උස්සන් යනවා. තේරුණා නේද? තව පන්සල් වල තව සිද්ධි තියෙනවා ලංකාවේ. ඒක එක සරප්පුවක් විසි කරනවා. අනිත් සරප්පුව තියලා යනවා. ඉතින් අනිත් සරප්පුව වැඩ නැති නිසා ඒකත් දාලා ගියාට පස්සේ අරු ඒකත් අහුලා යනවා. ඔය අනිත් රටවල් වලත් ඒක තියෙනවා. ටච් මහල් ළඟේම ආයි සරප්පු දෙකක් හොඳ දෙකක් පැන්නුවොත් ඉවරයි. ආයි හම්බෙන්නේ නැහැ. ඔළුව පීරන්න බෑග් එක බිමින් තිබ්බොත් බෑග් එක නැහැ. දැන් මේ ආසියාතිකරේ මේ රටවල් වල අපි ඇවිදිනකොට බෑග් එකක් තදින් අල්ලගෙන ඇවිදින්න සිද්ධ වෙනවා. කපන් යයි කියලා බයට. ඉතින් සමහර රටවල් වල මිනිස්සුත් මේ මනුස්ස සමාජය තුලින්ම තීරණය කරවෙනවා හොරකම හොඳ නැහැ. හොරකම කියන්නේ දැඩි වරදක් නරකක් කියලා කල්පනා කරනවා. ලංකාවේ නම් ඉතින් 110 හොරකම ලියාපදිංචි. ඊට එහා හොරකම වුණත් ඔයා මට වඩා හොරකම් කරලා තියෙනවා කියලා කිව්වහම හරි. ඒක තමයි වැඩේ. ඉතින් මිනිස්සු ජීවිතේ තේරුම් ගන්න උත්සාහ කරන්න, තමන්ගේ සිතට එකගව කටයුතු කරන්න උත්සාහ කරන්න, වරදවල් වෙලා තියෙනවා ඒව නිවැරදි කරගන්න උත්සාහ කරන්න. චේතාන්විතව කාටවත් කරදරයක්, හිරිහැරයක්, පීඩාවක් නොකර ජීවත් වෙන්න. කාටවත් වංචාවක් කරන්න නැතුව ජීවත් වෙන්න. කරනවා නම් ඒක දේ කරනවා කියන්නේ, නැත්තම් නොකරනවා නම් නොකරනවා කියන්නේ එච්චරයි. කරනවා නම් කරනවා, නොකරනවා නම් නොකරනවා. ඒකට පැහැදිලි සිතක්. තමන් ලෝභන ලෝභයි කියන එකත් හොඳයි. මං හරි ලෝභයි කියන මිනිස්සු ඉන්නවා. ඒක හරි අගය කරනවා. මට ආම්දුනේ හරි කේන්ති යනවා. ඒකත් හරි වටිනවා. මං කියන ඔබතුමා කොච්චර හොඳද? සමහර මිනිස්සු කියනවා සයින්නාස් අපිට ඔබ වහන්සේ දැක ඉරිසියා හිතෙනවා. මං කිව්වා බොහොම හොඳයි ඔබතුමා. ඒක තේරුම් අරගෙන ඒක දකින්න එක ගොඩක් කොච්චර හොඳද? මට ඔබ වහන්සේ කියන කේන්ති යනවා. මං කිව්වා බොහොම හොඳයි. ඒක මතක් කරපු එක. හොඳයි. මට ඔබ වහන්සේ ගැන පැහැදීමක් නැහැ. බොහොම හොඳයි ඔබතුමා. අර පැහැදීමක් නැතුව අර හිතේ හංගන් ඉන්න මිනිසුන්ට වඩා ඔබතුමා ඉතා ශ්‍රේෂ්ඨයි. මොකද ඔබතුමාගේ හිතේ ඇති වෙන දේ ඔබතුමා දකිනවා, අනිත් එක ඔබතුමා ඒක කියනවා. මට ඉස්සර පැහැදීමක් තිබුණ නැහැ. දැන් පැහැදීමක් තියෙනවා. ඒකත් හොඳයි දකින්න එක. මට ඉස්සර පැහැදීමක් තිබුණා, දැන් පැහැදීමක් නැහැ. මොකක් හරි කියපු එකක් නිසා, කරපු එකක් නැහැ, මොකක් හරි එකක් නිසා පැහැදීම නැතුව ගිහිල්ලා. මම කියනවා ඒකත් හොඳයි දකින්න එක. ඒ ඉස්සෙල්ලා පැහැදීමක් තිබිලා දැන් නැතුව ගියානේ. මම කියනවා ඉතින් ආයි තව කාලයක් ගියම ඇති වෙන්නත් ඉඩයි ඕක. නැති වෙච්ච එක ආයි ඇති වෙන්නත් ඉඩයි. ඕක තමයි හිතේ ස්වභාවය. අපිටත් යම් පුජ්‍යලෝ ගැන කේන්ති හිතෙනවා, ආයි ආදරේ කරුණාව හිතෙනවා, ආයි මෛත්‍රිය දයාව හිතෙනවා, ආයි අනුකම්පාව හිතෙනවා. අපි ගැනත් අපිට එහෙම තමයි හිතෙන්නේ. අපි ගැන අපිටම කේන්ති යනවා, අපි ගැනම අපිට අනුකම්පා හිතෙනවා, අපි ගැනම අපිට දුක හිතෙනවා, අපි ගැනම අපිට ආඩම්බර හිතෙනවා නේද? අපි ගැනම අපිට කලකිරීම හිතෙනවා, අපි ගැනම අපිට සතුට හිතෙනවා. ඉතින් අපිට අනිත් අය ගැනත් උමයි පින්නවත් නේ දැනෙන්නේ. අන්න ඒක නිසා තමන්ගේ සිත් තමන් දකින්න ඕන. තමන්ගේ හිත තමන් දකින්න ඕන පින්නතුනේ. අන්න එහෙම කෙනාට පුළුවන්කම තියෙනවා පිරිසිදු අපිරිසිදුකම ගැන තේරුම් අරගෙන සියලු සංඥා දුරු කිරීමෙන් ලබන්නා වූ සංඥා නිරෝධය ලබන්න පුළුවන්. සංඥා නිරෝධේ නිර්වාණයයි කියන්නේ දෙකක් නෙමෙයි එකක්. සංඥා නිරෝධය කියලා පාවිච්චි කළත් ඒ නිර්වාණය කියන අවස්ථාවම තමයි. බැඳීම් නැතුව ඉන්නවත් නෙමෙයි, ඇතුව ඉන්නවත් නෙමෙයි. තද නින්දට ගියා වගේ තමයි පින්නතුනේ නිර්වාණයට පැමිණියාම. ඔන්න
ලොකු රහසිගත ස්වභාවයක් ඔන්න එලි දැක්කුවා අන්නේ වචනේ. නැවත නැවත අහලා ඔබ තේරුම් ගන්න. හැමදෙනාටම සම්මා සම්බුදු සරණින් වහවහා සත්‍ය අවබෝධය වේවා. ජීවිතේට සහනයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. පින් ඇති දායකත්වය අද දවසේ අපි සිහිපත් කරන්න කැමතියි. අද දවසේ ධර්ම දේශනා දායකත්වය සිදු කරනු ලබන්නේ මුතුකුඩ පවුලේ පින්නතුන් දූ දරුවන් හැමදෙනාම අනෝජා ඇල්විටිගල පින්වත් ඒ මහත්මියත් ඒ වගේම ගහවණී ඇල්විටිගල ඒ මහත්මයා සරෝජා මුතුකුඩ අනෝමා පෙරේරා ක්‍රිස්ටෝපර් පෙරේරා සහ මොනුපුරු මිනිපිරියන් වන තිලින හා ලහිරු ඇල්විටිගල සහ අචිනි පෙරේරා සහ යන දුවදරුවන් මොනුපුරු මිනිපිරියන් ඇතුළු පවුලේ පින්නතුන් හැමදෙනාම දායකත්වයේ ධර්මින් බලාපොරොත්තු වන්නේ තමන්ගේ ආදරණීය පියාණන් වහන්සේට ඔක්තෝබර් මාසේ ඒ 16 වන දින ජන්මදිනය සමරන විජේරත්න මුතුකුඩ පියාණන්ට දීර්ඝායු සම්පත් ලැබේවා, නිරෝගී සම්පත් භාවය ලැබේවා, සුවපත් භාවය ලැබේවා කියන උත්තුංග ප්‍රාර්ථනාව ඇතුව අපත් ස්වාමින් වහන්සේ හැටියට පින්වත් විජේරත්න මුතුකුඩ පියාණන් වහන්සේට සුබ උපන්දිනයක් වේවා, දීර්ඝායු සම්පත් ලැබේවා, නිරෝගී සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මීට වසර 9කට පෙර ආතුව අප අතරින් සමුගත් ජිනවති වලවේගේ මුතුකුඩ ආදරණීය මෑණියන් ඇතුළු පවුලේ නමින් මිය පරලෝ යන්නට යෙදුණු සියලුම ඥාතීන්ගේ සසර ගමන සුගතිගාමී වේවා, යහපත් වේවා, ප්‍රාර්ථනීය බොහෝ දින නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේටත් එම පවුලේ සෑම සිළු දෙනාටමත් සද්ධර්මයේ ශ්‍රවණය කරන සෑම සිළු දෙනාටමත් රටවාසී ලෝකවාසී හැම දෙනාටමත් මේ රෝග පීඩාවන්ගෙන් වැළකී ආයුරාෝග්‍ය සැප වර්ධනය සලසාගෙන ධර්ම අවබෝධය දියුණු පවුණු කරගෙන කටයුතු කරන්නට තුරුණුවන්ගේ ආශිර්වාදයේ ධර්මදේශනාවේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ දායකත්වයේ දැක්වූ ඒ මුතුකුඩ පවුලේ දූ දරුවන් මොනුපුරු මිනිපිරියන් ඇතුළු හැමදෙනාගේ මුතුන් ප්‍රාර්ථනාව වූ පියාණන් වහන්සේගේ උපන්දිනය වෙනුවෙන් සෙත් පැතීම, ඒ වගේම ලෝකවාසී හැමදෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීම, මිය පරලෝ යන්නට යෙදුණු ඥාතීන්ට නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීම ආදී කොට ඇති සියලු සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු එලෙසම ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබටත් මෙවන් වූ ධර්මදේශනා දායකත්වයන් ලබා ගැනීමට කැමැත්තේ නම් අපව සම්බන්ධ කරගන්න. ඔබටත් දහම් කුසල බලයෙන් සියලු යහපත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලෙස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ඤතු. සම්බුදු සරණින් සියලු යහපත වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා.
Thank you.